හරි අයිබෝන් බබාලා ඇහෙනව නේද? ඇහෙනව නේද? හොඳයි. හරි. පුතා අපි අද සාකච්ඡා කරන මාතෘකාව තමයි අලුත් මාතෘකාව සංචාරක කර්මාන්තය කියන එක. මේක හරියට දවස් 5ක පාඩමක්. ඒ කියන්නේ පැය 10ක් විතර කතා කරන්න ඕනේ පාඩමක්. අපි මේ පාඩම අද ඉඳලා පටන් ගන්නවා. මේක පැය 10ක් තිස්සේ අපිට නැත්නම් ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. හරි. එතකොට මේ ටියුට් එක ගොඩක් ළමයි අරන් තිබුණා. ඒ වගේම අපි තපැලෙන් ගෙන්න ගන්නත් එම දාලා තිබුණා. එයාටත් අපි ටියුට් ටික ඇහුවා. ඒ වගේම මේ ටියුට් එක ලියන්න නැත්නම් මේකේ නෝට් ලියන්න ඔයා පොතක් තියාගන්න වෙනම සියා පොතක් හරි කමන්නේ. ඊට අමතරව පුතා මේකේ අර අපි පාඩම උගන්වන අතරේදී නෝට් එක දෙන්න යන්නේ නැහැ. ඒතර වෙලා යනවා මේකට. එතකොට මම ඔයාට අද හවස 2 වෙන්න කලින් මේකේ නෝට් එක ඔයාට දාන්නම් WhatsApp එකට. මේකේ නෝට් එක ඔයාට WhatsApp එකට අද 2 වෙන්න කලින් දාන්නම් නෝට් එක. අද කරන ටිකේ නෝට් ටික. එතකොට ඔයා නෝට් එක ඒකේ තියන්න එපා. ඒක ඔයා පොතට ලියා ගන්න ඕනේ. අනිත් එක තමයි ටියුට් එක ගන්න හැමෝම මේ ටියුට් එක ගන්න එතකොට ඒක ඊට අමතරව මේ ටියුට් එක ගත්ත අයට තමයි මේකේ දෙවෙනි ටියුට් එක තියෙනවා ප්‍රශ්න පත්‍ර ටියුට් එක. ඒ ප්‍රශ්න පත්‍ර ටියුට් එක වාට ලැබෙන්නේ ටියුට් එක අරන් තියන අයට විතරයි. ඒක මේ මාසේ අන්තිම සතිය වෙනකොට ලබා දෙන්න කටයුතු කරනවා. අනිත් එක මම අර කිව්වා හැමෝටම ටෙලිග්‍රෑම් ඇප් එක දාගන්න කියලා. ඒ ටෙලිග්‍රෑම් ඇප් එක දාගන්න. ඒ ටෙලිග්‍රෑම් ඇප් එකේ මම හදලා තියෙනවා ගෲප් channel එකක් සුප්‍රීම් ශ්‍රී ලංකා කියලා. ඒකේ මම ප්‍රශ්න දාලා තියෙනවා බහුවර්ණ ප්‍රශ්න. ඊට අමතරව විශේෂ නෝට් 4ක් දාලා තියෙනවා. බහුවර්ණ ප්‍රශ්න මේ වෙනකොට 200ක් දාලා තියෙනවා. බහුවර්ණ ටික ඔයා කරන්න ඕනේ. ඒතර බහුවර්ණ ටික මම මේ සතියේ හවසක සතිය දවස් හවසක වාට Zoom app එකෙන්ම වාට ඒ ටික උත්තර ටික කියලා දෙන්න තමයි කල්පනා කරේ. ඔයා පුළුවන් ටික කරන්න. Zoom app එකෙන්ම මම ඔයාට ඒ ටික උත්තර ටික කියලා දෙන්න. පුළුවන් ටික කරන්න. ඒක වෙනම කොලයක දාගන්න. අංකය දැම්මා උත්තරේ දැම්මා. අංකය දැම්මා උත්තරේ දැම්මා. අංකය දැම්මා උත්තරේ අංකය දැම්මා. එහෙම කරගත්තාම හරි. එතකොට ඒක හරි. ඒ ටික මේ සතිය ඇතුළත වාට එහෙම කියලා දෙන්න. ඔය ටික තමයි කියන්න තියෙන්නේ. අපි පාඩම පටන් ගමු. සංචාරක කර්මාන්තය. මේ බලන්න පුතා. සංචාරක කර්මාන්තය. දැන් මේ බලන්න. ඔයා වුණත් මම වුණත් අපි හැමෝම ආස දෙයක් තමයි අපේ ගෙවල් ළඟ තියෙන දේවල් වලට වඩා පිට තියෙන වෙනස් දෙයක් බලන්න ආසයි. දැන් අපි ඉන්න ගෙවල් ළඟ තියෙන දේවල් පන්සල්, පල්ලි, එහෙම නැත්නම් තියෑලි ඕවා දැකලා එපා වෙලා වගේනේ. ඒ වගේ වෙලාවට අපි ආසයි අඩුම තරමේ කිලෝමීටර් 10ක් 15ක් හරි දුරින් තියෙන දේවල් ටිකක් බලන්න.
අඩුම තරමේ ළඟපාත අපි ගිහිල්ලා නැති තැන් වලට යන්න ආසයි. සමහරට දුර තියෙන තැන් වලට යන්න ආසයි. සමහර විටක වෙන රටක තියෙන දෙයක් බලන්න යන්න ආසයි. ඒක සාමාන්‍ය මිනිස්සුන්ගේ අතීතේ ඉඳලම තිබිච්ච කැමැත්තක්. ඒ කියන්නේ Taman දකින නිතර දකින දේවල් වලට වඩා වෙනස් වෙච්ච පරිසරයක්, වෙනස් වෙච්ච දේශගුණයක්, ඒ වගේ දෙයක් බලන්න කැමැත්තක් දක්වනවා. ඒ නිසා මිනිස්සු අතීතේ ඉඳලම Taman ඉන්න තැනින් වෙනත් තැන් වලට ගිහින් තියෙනවා. සමහර කට්ටිය මුළු ජීවිත කාලෙම වැඩි කාලයක් ගත කරලා තියෙන පිට. දැන් ඔය ක්‍රිස්ටෝෆර් කොලම්බස් කියයි, वास्को द गामा කියයි, ඊට අමතරව ෆාහියන් භික්ෂුන් වහන්සේ කියයි, යුන්සාන් භික්ෂුන් වහන්සේ කියයි, ඊට අමතරව ගත්තොත් එහෙම ඉබ්න් බතූතා කියයි, මේ වගේ වෙන සෙට් එකක් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ සංචාරයේ මිනිස්සු කැමැත්තක් තියෙනවා අතීතයේ ඉඳලා. මේක අතීතයේ ඉඳලාම සංචාරය කියන එක සිද්ධ වෙලා තියෙනවා. සංචාරය. දැන් බුදුහාමුදුරුවෝ උනත් ලංකාවට 3 වතාවක් සංචාරය කළා තියෙනවා. ඒ වගේම හැම ආගමික නායකයෙක්ම තමන්ගේ ධර්මයේ දේශනා කරන්න තමන් ඉන්න තැන ඉඳලා පිටතැන් වලට සංචාරය කළා තියෙනවා. මේක සංචාරය කියන එක එතකොට අතීතයේ ඉඳලා මිනිස්සු කැමැත්තක් දක්වන විශේෂ අත්දැකීමක්. ඒක ඔයත් කැමති, ඒක මාත් කැමති, ඔයාලා ගෙදර ඉන්න අයත් කැමති සංචාරයකට. දැන් අපි පැත්තේ වගේ අපේ පැති වල ඉන්න අය මේ අපි රටමැද ඉන්න අය ගොඩක්. දැන් මේ ඒ රටමැද ඉන්න අය ගොඩක් කැමති වෙනවා ඔය වෙරළ කලාපයකට එහෙම ගිහිල්ලා බලන්න. ඒ වගේම ඔය විවිධ තැන් වලට ගිහිල්ලා බලන්න. එහෙම නැත්නම් වෙනත් රටවල් වලට ගිහිල්ලා බලන්න. එහෙම කැමැත්තක් තියෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් අපි ගමන් කිරීමක් කියලා කියන්නේ. දැන් මේ බලන්නකෝ. අපි ගත්තොත් එහෙම යම්කිසි පුද්ගලයෙක් මෙන්න මේ කිසියම් පුද්ගලයා අඩුම තරමේ එක රාත්‍රියක්වත්, ඒ කියන්නේ එක රෑ කාලයක්වත්, එක රැයක්වත් තමන් සාමාන්‍යයෙන් පදිංචි වෙලා ඉන්න තැන ඉඳලා පිටතැන් වලට අඩුම තරමේ එක රාත්‍රියක්වත් ඇතුළත් වෙනසේ මෙයා මෙන්න මේ විදිහට බාහිරට ගමන් කිරීමට කියනවා පුතා අපි සංචාරයක් කියලා. අපසරයක් කියනවා. කිසියම් පුද්ගලෙක් අවම වශයෙන් එක රාත්‍රී කාලයක්වත් ඇතුළත් වෙන විදිහට තමන්ගේ සාමාන්‍ය පදිංචි ස්ථානයේ පිටතට ගමන් කිරීමට කියනවා අපි සංචාරයක් කියලා. අවසරයක් කියනවා පුද්ගලෙක් අවම වශයෙන් එක රාත්‍රී කාලයක්වත් ඇතුළත් වෙන විදියට තමන්ගේ සාමාන්‍ය පදිංචි ස්ථානයෙන් පිටතට ගමන් කරන එකට තමයි අපි කියන්නේ සංචාරයක් කියලා. එතකොට මෙන්න මේ සංචාරය කියන ක්‍රියාවලිය ඒක ආර්ථික පදනමකින් ඒක සංවිධානාත්මකව සිදු කරනවා නම් ඒකට කියන සංචාරක කර්මාන්තයක් කියලා. ඒ කියන්නේ අපි නිකන් කොහේ හරි බලන්න යන එක තමයි සංචාරය කියන්නේ. අඩුම තරමේ හැබැයි එක රාත්‍රියක්වත් ඇතුළත් වෙන්න ඕන. දැන් අපි හිතමුකෝ ඔයා යනවා සීගිරිය බලන්න. සීගිරිය බලලා අය හවසට ගෙදර එනවා. එහෙම නැත්නම් වෙරළ කලාපයක් බලලා හවසට ගෙදර එනවා. ඒක සංචාරයක් කියන්නේ නැහැ ඒකට. ඒකට සංචාරයක් කියන්නේ නැහැ. ඒකට කියන්නේ අපි ගමනක්. එහෙම නැත්නම් ට්‍රිප් එකක් කියලා කියන්නේ අපිට. ඒක ටුවර් එකක් වෙන්නේ නැහැ. ට්‍රිප් එකයි ටුවර් එකයි වෙනස ඕකයි. ට්‍රිප් එකක් කියලා කියන්නේ එදාම ගිහිල්ලා ආපහු එනවා නම් ඒව ට්‍රිප් එකක් කියලා කියනවා. ඒක අපි හිතමුකෝ රැයක් පිට ගත කරලා පහුවදා හරි ඊට පහුවදා හරි කොහොම හරි ආපහු එනවා නම් ඒක සංචාරයක්. ඒ කියන්නේ සාමාන්‍ය ගමනකයි සංචාරකයි වෙනස ඕක. ඒ කියන්නේ සංචාරයක් නම්
අඩුම තරමේ එක රැයක්වත් තමන් ඉන්න තැන ඉඳලා පිටගත කරන්න. එහෙම වුණොත් සංචාරයක්. එහෙම නැත්නම් ඒක සාමාන්‍ය ගමනක් බවට පත් වෙනවා. එතකොට සංචාරයක් කියන්නේ පුද්ගලයෙක් තමන්ගේ සාමාන්‍ය පදිංචි ස්ථානයේ පිටත අවමෝස එක රැයක්වත් ගත වෙන විදියට පිටතට ගමන් කරනවා නම් ඒක තමයි අපි කියන්නේ සංචාරයක් කියලා. ඒක ආර්ථික පදනමකින් ඒක සංවිධානාත්මකව සිද්ධ කරනවා නම් ඒකට කියනවා අපි සංචාරක කර්මාන්තයක් කියලා කියනවා. තේරුණාද? සංචාර කර්මාන්තයක් කියන්නේ ඒ කියන්නේ නිකම්ම ගමන් කරනවා නම් රැයක් ගත වෙන විදියට ඒක සංචාරයක්. ඒක ආර්ථික පදනමකින් සංවිධානාත්මකව සිද්ධ කරනවා නම් ඒකට කියනවා සංචාරක කර්මාන්තයක් කියලා කියනවා. පැහැදිලිද? හරි. එතකොට මෙන්න මේ සංචාරක කර්මාන්තය කියන එක මේක පුතේ අපි ගත්තොත් එහෙම දැන් ඔයා සීගිරිය ගියා කියලා ඔයා අනුරාධපුරේ ගියා කියලා ඔයා වෙරළ බලන්න ගියා කියලා මොකක්වත් නිෂ්පාදනයක් වෙන්නේ නැහැ නේ. භාණ්ඩයක් හැදෙනවා. ඔයා අනුරාධපුරේ ගියා කියලා මොකක් හරි භාණ්ඩයක් හැදෙන්නේ නැහැ නේ. ඔයා පොළොන්නරුවේ ගියා කියලා මොකක් හරි භාණ්ඩයක් හැදෙන්නේ නැහැ නේ. ඔයා වෙරළ බලන්න ගියා කියලා මොකක් හරි භාණ්ඩයක් හැදෙන්නේ නැහැ නේ. එතන යම්කිසි සේවා කටයුත්තක් විතරයි සිද්ධ වෙන්නේ. ඔයා ගිහිල්ලා බලනවා සමහර තැන් වලට ගෙවීමක් කරනවා ඔයා. දැන් පේරාදෙනි මල් වත්ත ගන්නවා. මල් වත්තට ගියා කියලා මොකක්වත් භාණ්ඩයක් හැදෙන්නේ නැහැ. හැබැයි ඔයා පොඩි ගාණක් ගෙවන්න ඕන. ඒ ගාණ ගෙවපුවම තමයි ඒක බලන්න තියෙන්නේ. එතකොට ඔයාට මේ බැලුවයි කියලා මොකක් හරි භාණ්ඩයක් ලැබෙනවද? ගෙදර අරන් යන්න කියලා. එහෙම එකක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා ඒකේ තියෙන සීවටනේ මතකය ඒකේ කියන සතුට ඒක විතරයි අරන් යන්නේ. ඕන සෙල්ෆියක් අරගන්න එකක් ගහනවා ෆොටෝ එකක් ගහන්න මේකක් ගහ ගන්නවා ඒක විතරයි අරන් යන්නේ. විශේෂ භාණ්ඩයක් නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඒ නිසා පුතා සංචාර කර්මාන්තය කියන්නේ සේවා කර්මාන්තයක්. මොකද ඔක සේවා කර්මාන්තයක්. සේවා කර්මාන්තයක්. ලෝකේ සේවා කර්මාන්ත කියන ඒවා අයිති වෙන්නේ තෘතීක ආර්ථික කටයුතු වලට. ප්‍රාථමික ආර්ථික කටයුතු කියලා කියන්නේ කුසි කර්මය, දීවර කටයුතු, හස්ත කර්මාන්ත, ඒ වගේ කටයුතු ටික. ද්විතීක ආර්ථික කටයුතු කියලා කියන්නේ විවිධ භාණ්ඩ නිෂ්පාදනය කරන එක. තෘතීක ආර්ථික කටයුතු කියන්නේ සියලු ආකාරයේ සේවා කර්මාන්ත. සංචාර කර්මාන්තයත් එතකොට අයිති වෙන්නේ සේවා කර්මාන්ත වලට. සිනමා කර්මාන්තය ගත්තොත් ඒක සේවා කර්මාන්තයක්. එහෙම නැත්නම් ගමනාගමන කර්මාන්තය ගත්තොත් ඒක සේවා කර්මාන්තයක්. ඒ වගේම සංචාර කර්මාන්තය කියන්නේ පුතා සේවා කර්මාන්තවල එක අංශයක්. ඒ කියන්නේ සංචාර කර්මාන්තය අයිති වෙන්නේ මොකේද? සේවා කර්මාන්ත කියන එක. ආර්ථික කටයුතු අංශ තියා බලපුවම තෘතීක ආර්ථික කටයුතු කියන එක තමයි මේක අයිති වෙන්නේ. අන්තිම වැඩේ කියන්නේ මේකනේ. දැන් ඔයා බලන්න සීගිරිය බලන්න නගිනවට රුපියල් 50ක් විතර ගන්නවනේ. අපි ඊට පස්සේ සෙල්ෆියක් ගහගෙන එහෙම නැත්නම් මතකේ අරගෙන ඕක විතරනේ අපි අරන් ඉන්නේ. එතකොට මල්වත්ත බලන්න ගත්තේ එහෙමනේ. ඔය මල් ගස් ටිකක් බලනවා. ඔය ඕකිඩ් මොනවා හරි තියෙනවනේ ඒව බලනවා. ඒව බලපන් ඉඳලා එන එකනේ කරන්නේ. අපි ගියා කියලා ඒකේ මොකක්වත් අඩුවක් වෙන්නේ නැහැ. අපි හිතමුකෝ අපි මල් ගහක් දිහා රෝස මල් ගහක් දිහා බලන් හිටියා රෝස මල් ගහේ ලස්සන අඩු වෙනවද? නෑ. අපි බලන් හිටියා කියලා ලස්සන අඩු වෙන්නේ නැහැ. හැබැයි අපි ගානකුත් ගන්න ඕනේ පුතා. උඹේ 50ක් විතර ගන්න ඕනේ. 50ක් හරි 100ක් හරි ඒ ගම්කිසි ගානක් ගන්න. එතන බලන්නකෝ අපි හුම්මානේ බලන්න යනවා මාතර. හුම්මානේ කියලා කියන්නේ අර වෙරළ ආශ්‍රිතව තියෙන අර වතුර මලක් වගේ විහිදෙන්නේ. මුහුදේ ඉඳන් වල්ල වදිනකොට අර සිදුරක් ඔස්සේ උඩට වතුර මල විහිදෙන්නේ. ඔය කවුරුත් හදපු එකක් නෙවෙයි ස්වභාවිකව හැදිච්ච එකක්. හැබැයි දික්වැල ප්‍රාදේශීය සභාව ඒකට රුපියල් 50ක් විතර ගන්න ඕනේ පුතා. එතන යාළුවා එක හදලා මහන්සි වෙලා දෙන්නේ. නේ? නමුත් මේ බලනකොට ඒක සල්ලි ගන්න. ඒ කියන්නේ පුතා සංචාරක කර්මාන්තේ ගත්තොත් එම අනික් කර්මාන්ත වගේ නෙවෙයි. අපි අඩු වියදමක් දරලා වැඩි ලාභයක් ගන්නවා. අඩු වියදමයි දරන්නේ. වියදම අඩුයි ලාභය වැඩි. ඒ කියන්නේ
අඩු වියදමකින් අඩු පිරිවැයකින් වැඩි ප්‍රතිලාභයක් වැඩි ලාභයක් ලබා ගන්න පුළුවන් කර්මාන්තයක් විදිහට සලකනවා ඕමයි සංචාරක කර්මාන්තය කියලා. අඩු පිරිවැයකින් වැඩි ප්‍රතිලාභයක් ලබා ගත හැකි කර්මාන්ත අංශයක් තමයි සංචාරක කර්මාන්තය කියන්නේ. ඒ නිසා ඒක වට්ටයි ඒක මාළු. ඒ කියන්නේ අඩු වියදමක් දාලා වැඩි ප්‍රතිලාභයක්. දැන් ඔයාට හිතෙනවා අපි හිතමුකෝ ඔයා ගිරව් 10 දෙනෙක් විතර පරවිය 10 දෙනෙක් විතර ඔය සර්පය 3 දෙනෙක් විතර ඔය කිඹුලේ දෙන්නෙක් විතර ගෙනල්ලා කූඩු වලට දාලා තියෙනවා. එයාලට ඔය මස් ඕන නම් ඒ අදාළ එළවලුද ඒ ටිකක් දෙනවා. ඒ ටිකකට යම් කිසි වියදමක් යනවා. හැබැයි ඔයා කට්ටියට බලන්න එන්න කියනවා. ඔය ටිකට් එකක් ගහනවා රුපියල් 50යි බලන්න කියනවා. අපි හිතමුකෝ ඔයාට දවසකට කට්ටිය බලන්න එනවා 100ක් කියලා. රුපියල් 5000ක් විතර එතකොට. හැබැයි සත්තුන්ට කැම දෙන්න යන්නේ යාට රුපියල් 200ක් විතර. ඒ වගේ කර්මාන්තයක් මේක. ඒ කියන්නේ අඩු වියදමක් දාලා වැඩි ප්‍රතිලාභයක් ගන්න. අන්න කර්මාන්ත. ඒ නිසා මේක සේවා කර්මාන්තයක්, ත්‍ෘතිකාර්ථික කටයුත්තක්, ඒ වගේම අඩු පිරිවැයකින් වැඩි ප්‍රතිලාභයක් ලැබෙන කර්මාන්තයක්. ඒකයි සංචාර කර්මාන්ත මේකේ තියෙනවා. මේකේ තියෙන වැඩේ. අනිත් එක තමයි පුතා මේ සංචාර කර්මාන්තය ගත්තොත් ඒක ලෝකේ හැම රටකම සිද්ධ වෙනවා. හැම රටකම වගේ සිද්ධ වෙනවා. රට ඇතුළෙම කට්ටිය ගිහිල්ලා බලන ඒවා තියෙනවා. ඒකට කියන්නේ දේශීය සංචාර කර්මාන්තය. රටට පිට ඉඳලා ඇවිල්ලා බලන ඒවා තියෙනවා. ඒවට කියන්නේ ජාත්‍යන්තර සංචාර කර්මාන්තය. ඒ කියන්නේ සංචාර කර්මාන්තය ගත්තොත් එම් දේශීය වශයෙන් තියෙන සංචාර කර්මාන්තයකුත් තියෙනවා. ලෝක මට්ටමේ සිද්ධ වෙන සංචාර කර්මාන්තයකුත් තියෙනවා. මේ සංචාර කර්මාන්තය ගත්තොත් එම් එක එක අරමුණු වලට යනවා. දැන් අපි හිතමු මේ දවස්වල LPL තරඟ තියෙනවා. දැන් මේ දවස්වල COVID-19 සිද්ධියේ හින්දා ග්‍රවුන්ඩ් එකට ගිහලා බලන්න බෑනේ. හැබැයි COVID සිද්ධියක් තිබුණ නැත්නම් දඹුල්ල දිහා ඉඳලා, මාතලේ දිහා ඉඳලා, ගම්පොළ දිහා ඉඳලා, කෑගල්ල රමුක්කන දිහා ඉඳලා, නාවලපිටිය දිහා ඉඳලා, කොත්මලේ දිහා ඉඳලා ගාල්ලේ ගිහිල්ලා එහෙම නැත්නම් ඔය සූරියවැවට ගිහිල්ලා හම්බන්තොට එහි දවස් දෙකක් ඉඳලා මැච් බලලා කට්ටිය එනවා. අංගෙම දේශීය සංචාරක. ඒකේ අරමුණ ක්‍රීඩා නරඹීම. ඒකෙන් ලැබෙන්නේ විනෝදය. එතකොට ලෝකේ සංචාරකයන්ගේ විශේෂම අරමුණක් තමයි පුතා විනෝදය සඳහා. විනෝදය විවේකය ඔය දෙකට තමයි වැඩිපුරම සංචාරකයෝ හැමේ යන්නේ. විනෝදය සහ විවේකී සඳහා. ඊට අමතරව ආය සංචාරකයෝ යනවා පුතා වෙනදාමට. දැන් ඔය සමහර කට්ටිය ඔයාම දැකලා ඇති සමහරට ගෙවල් පැත්තෙත් ඇති මාසෙන් දෙකෙන් වෙන රටවල් වල සිංගප්පූරුවට හරි ඉන්දියාවට හරි ගිහිල්ලා සාරි එහෙම නැත්නම් ඉලෙක්ට්‍රික් බඩු ගෙනල්ලා මෙහෙ විකුණනවා. ඒව වෙනදාම සදා සිද්ධ වෙන සංචාර. ඊට අමතරව ඔය කිතුල්ගල එහෙම ඔය කැලණිගගේ කොටසක් තියෙනවා කිතුල්ගල. ඒක යනවා කට්ටිය බෝට්ටු පදින්න. ඒ වගේ දේවල් වලට. ඒ ත්‍රාසජනක අත්දැකීමක් ඒක. ක්‍රීඩාවක් තමයි හැබැයි ඒක අර ක්‍රීඩාවට වඩා ටිකක් වෙනස්. මේක පෙරලෙනවා, තුවාල වෙනවා. සමහරට ජීවිතේ මෙවුවා වෙන්නත් පුළුවන්. ඒ වගේ ඒවාක් තියෙනවා. ත්‍රාසජනක අරමුණු. ආයෙ තියෙන ඔය පුංචිලා ගෙදර යනවා. ආ ලොකු අම්මලා ගෙදර යනවා. දුර ඉන්නවා. ආයෙ නැන්දලා ගෙදර යනවා. මාමලා ගෙදර යනවා. එහෙම ඒවාක් තියෙනවා. ඒ ඥාතීන් බැලීම සඳහා ඥාතීන් නරඹන්න එහෙම යන්නේ ඥාතීන් බලන්න යන්නේ. අන්නේද? ඔය කීක ගෙඩියක් හරි මොකක් හරි පාන් ගෙඩියක් හරි ඔතාගෙන යනවා. ඒව පුතා ඥාතීන් බැලීම සඳහා කියන ඒවා. දැන් ලෝකෙ විවිධ රටවල් වල ඉඳලා විවිධ රටවල් වලට එයාලගේ ඥාතියෝ වෙන රටවල් වල ඉන්නකොට එයාලා බලන්න යනවා. ඒ ඥාතීන් බැලීම සඳහා මේ විදිහට ලෝකේ සංචාරය කියන එක දියුණු මට්ටමකින් සිද්ධ වෙනවා. විවිධ අරමුණු වලින් සිද්ධ වෙනවා. ඒ නිසා සංචාරය කියන එක පුතා
අපේ සාමාන්‍ය ජීවිතයත් එක්ක බැඳිලා තියෙන එක. ඒක තමයි සංචාරය කියනකොට අපි අඳුර ගන්න පුළුවන් ලක්ෂණ ටික. සංචාරක කර්මාන්තය කියන්නේ. එතකොට ඔයාගේ විභාගයේ ප්‍රශ්නයක් අහනවා මෙන්න මේ වගේ එකක්. අපි හිතමු මේ සංචාරය යනු කුමක්ද? ඔයා මතක තියාගන්න. එක්සත් ජාතීන්ගේ නිර්වචනයට අනුව සංචාරයක් කියන්නේ පුද්ගලයෙක් සාමාන්‍යයෙන් අවම වශයෙන් එක් රාත්‍රියක්වත් ඇතුළත් වන විදියට සාමාන්‍ය පදිංචි ස්ථානයෙන් පිටතට ගමන් කිරීමට තමයි පුතා කියන්නේ අපි සංචාරයක් කියලා. ඒක ආර්ථික පදනමකින් ඒක සංවිධානාත්මකව සිදු කරන එකට කියනවා සංචාරක කර්මාන්තයක් කියලා. ලෝකේ සංචාරක කර්මාන්තය කියන්නේ තෘතීක ආර්ථික කටයුත්තක්. ඒ කියන්නේ සේවා කර්මාන්තයක්. ඒ වගේම අඩු පිරිවැයකින් වැඩි ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් තමයි ආර්ථික කටයුත්තක් විදිහට මේක අපි හඳුනා ගන්නවා. එතකොට සංචාරක කර්මාන්තය කියනකොට කෙටියෙන් ওই වචන ටික තමයි ඔයාලා සංචාරක කර්මාන්තය කියලා කියන්නේ සංචාර ක්‍රියාවලිය ආර්ථික සහ සංවිධානාත්මක පදනමකින් සිදු කිරීම. මම ඔයාලට නෝට් එක දානවා ඉන්න සබාය වෙන්න එපා. ඔයාලට නෝට් එක අද දෙක වෙන්න කලින් දානවා. එතකොට ඔයා නෝට් එක CR පොතක ලියා ගන්න ඕන. හරි? right. එතකොට ඒකේ මම ප්‍රශ්න විදියට දාලා තියෙනවා. සංචාරය යනු කුමක්ද? නැත්නම් සංචාරක කර්මාන්තය යනු කුමක්ද? කෙටියෙන් පැහැදිලි කරන්න. ප්‍රශ්නෙට උත්තරේ විදියට තමයි දාලා තියෙන්නේ. එතකොට ඔයාලට ප්‍රශ්නයකට උත්තරය බලන විදියට තමයි මේක බලන්න ඕනේ. එතකොට මම මේ සැරේ නෝට් එක හදලා තියෙන්නේ ප්‍රශ්නයක් ලියන උත්තරේ ලියන. ප්‍රශ්නයක් ලියන උත්තරේ ලියන. ඒක ලේසි වාට. එතකොට වෙනම මහන්සියක් වෙන්න ඕනේ. මේකේ උත්තර වෙනම සාකච්ඡා කරන්න ඕන එහෙම කියන එකක් නෑ. ප්‍රශ්නෙට තමයි ඔය උත්තරේ. මම මේ සාකච්ඡා කරේ සංචාරය සහ සංචාර කර්මාන්තය කුමක්ද? ඕක තමයි ඔය ඉච්චල සාකච්ඡා කරේ. පැහැදිලිද? හරි. එතකොට ඔයාලට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙනවා. අද එතකොට දෙකට කලින් පාට මේකේ නෝට් එක WhatsApp එකට දාගන්න. මම ආපස්සට මතක් කරනවා. ඔයා Telegram app එක දාගන්න. මම Telegram app එකට තමයි මේකේ ගොඩක් නෝට්ස් දාලා තියෙනවා. නෝට්ස් කියලා කියන්නේ ඔය ජනගහනය සම්බන්ධ ඒවා. ඊට පස්සේ වෙනත් පාඩම් වලට අදාළ ඒවා, විභාගයට අදාළ ඒවා මම ඒකේ ඔයාලට දාලා තියෙනවා PDF විදියට. ඒව බලන්න, ඒව කියවන්න. ඒව කෙටි සටහන් දාගන්න, නෝට් ලියා ගන්න. ඒව හදාගන්න. ඊට අමතරව ඊයේ බහුවර්ණ ප්‍රශ්න 100කුත් දැම්මා. කලින් තිබිච්ච බහුවර්ණ ප්‍රශ්න 100ක් දාලා තිබ්බා. ඒක ආපෞසරේකුත් දැම්මා. ඒතර බහුවර්ණ ප්‍රශ්න 200ක් තියෙනවා. මේ සතිය ඇතුළත දවසක ඔයාලට ඒ ප්‍රශ්න බහුවර්ණ ටික අපි වේගෙන් පැයක් විතර අරගෙන සාකච්ඡා කරනවා. ඒක රාත්‍රී කාලේ සාකච්ඡා කරනවා. දැන් ඒතකොට ඔයාලට ප්‍රශ්නයක් එනවා. සර් අපි නාට්‍ය බලන්න රැට කියලා. මේ කාලේ නාට්‍ය බලන්න දෙයක් නැහැ නේ පුතා. නාට්‍ය බලන්න දෙයක් නැහැ. හරි. ඒක අම්මලා තාත්තලා ඒ ගෙදර ඉන්න කට්ටියට ඒක ඒ බලන්න ඉඩ අරින්න. ඔයා ගොබ්බයා වගේ ගිහිල්ලා ඒ නාට්‍ය දාන්න ටීවී එක දාගන්න එහෙම සපෝට් කරන්න යන්න එපා. හරි. එසා ඔයා ඒ වැඩේ කරන්න. ගෙදර ඔය අම්මලා තාත්තලාත් ඔය ළඟ පාත ඇති කරන්න දෙයක් නැහැ. කියන්න තියෙන දේ තමයි කිව්වේ. ඒ නාට්‍ය බල හිටියොත් ඒක ගොබ්බයි. හරි. මේ කොවිඩ් එකෙන් එහෙම වදිනවා. ඒක නාට්‍ය බල හිටියොත් එහෙම කොහොමදත් ඔයාලට විභාගය අමාරුයි. හරි. ඒ නිසා ඔය නාට්‍ය කෑලි ඔය කබල් ඔය ඉවර වෙන්නේ නැති නාට්‍ය කොටස් 10 10 යන නාට්‍ය ඔය බලවල හිටියාම අතිශයම ගොබ්බ ක්‍රියාවලියක් ඒක. පැහැදිලිද? ඒක අම්මලා තාත්තලා බැලුවට කවන්නේ එයාලා මහන්සි වෙලා ඒ දවසක ඒ විනෝදේ ලබන්න ඒක බලනවා. එයා අම්මලා තාත්තලාට විභාගයක් නැහැ. ඉතින් ඔයත් ගිහිල්ලා ඒකට මේ ගොබ්බයා වගේ ඔක බලන්න හදන්න එපා. ඒක ඔයාට අපරාධයි. ඒ නිසා නාට්‍ය ටයිම් දෙක ඒක අදාළ නැහැ. හවස 7 ඉඳලා 8 වගේ වෙනකම් අපි නැත්නම් 7 ඉඳලා 9ද ඒක ප්‍රශ්නයක් නැහැ. මම ඒක ඔයාට එහෙම කියලා දෙන්නම්. හරිද? එතකොට ඒක බහුවර්ණ වලට එහෙම කියලා දෙනවා. මම ඒකට විශේෂ ගාත්තුවක් මොකක්වත් ආයෙ කරන්නේ නැහැ. ඒක එහෙම කරනවා. හරිද? එතකොට ඔයා ඒකට සම්බන්ධ වෙලා එක් කරන්න. right. හොඳයි. ඊළඟට පුතා මම සාකච්ඡා කරනවා මේකේ දෙවෙනි කොටසක් විදියට ශ්‍රී ලංකාවේ සංචාර කර්මාන්තය ඔස්සේ සලසා ගත හැකි නැත්නම් ශ්‍රී ලංකාවේ සංචාර කර්මාන්තය සඳහා වැදගත් වෙන සංචාරක කලාප වාගේ විභාගයේ ප්‍රශ්නයක් අහනවා ශ්‍රී ලංකාවේ සංචාරක කලාප නම් කරන්න කියලා.
නැත්නම් ශ්‍රී ලංකාවේ සංචාරක කලාප 4ක් නම් කරන්න, 5ක් නම් කරන්න, 6ක් නම් කරන්න, 7ක් නම් කරන්න, 1ක් නම් කරන්න, 2ක් නම් කරන්න, 3ක් ඔය ඕන එක කහන්න. එතකොට ඒක පුළුවන් වෙන්නේ නැහැ. එතකොට අපි බලමු ශ්‍රී ලංකාවේ සංචාරක කලාප කියන්නේ මොනවද කියලා. සංචාරක කලාපයක් කියන්නේ වැඩිපුර දේශීය විදේශීය කට්ටිය ඇවිල්ලා සංචාර කටයුතු නැත්නම් ඒක නරඹලා ඒකේ විනෝද ලබන්න පුළුවන් නම් ඒ දේවල් කරලා ඒ අත්දැකීම් ලබන තැන් වලට තමයි කියන්නේ සංචාරක කලාප කියලා. ලංකාවේ අපි සංචාරක කලාප කීපයක් තියෙනවා. කීපයක් කිව්වට අයිඩියා එකක් නැහැ. 7ක් තියෙනවා හරියට. 7ක් තියෙනවා සංචාරක කලාප. ඒක ඔයාලට මම නෝට් එක කොහමද එවනවා. ඊට අමතරව මම ඔයාලට දීපු ටියුට් එකේ පිටපස්සේ සංචාරක කලාප 4 සිතියමක් විදිහට දාලා තියෙනවා. ඔයාගේ ටියුට් එකේ පිට කවරේ එහෙම දාලා තියෙනවා. ඒ පිට කවරේ දාලා. ඒක බලන්න පුළුවන් සංචාරක කලාප 7ක් ඔයාලට දක්වලා තියෙනවා. ඒ ටික බලා ගන්න ඔයාලට පුළුවන්. හරි. මේ බලන්න මේ ටියුට් එක තමයි ඔයාලට දීලා තියෙන්නේ. මේක තමයි ටියුට් එක මේ. ශ්‍රී ලංකාවේ සංචාරක කලාප මේ මෙතන දාලා තියෙනවා. සංචාරක කලාප 7 මේ හරි දාලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. ඒතකොට මේකයි මම සංචාරක කලාප 7 අය WhatsApp කරලා හැම එවන්නේ නැහැ. එහෙම මොකුත් උවමනාවක් නැහැ. හරි. සංචාරක කලාප මේකේ තියෙනවා. හරි. සමහර දරුවෝ ටියුට් එක ක්ලාස් එකට ඇවිල්ලා අරන් යනවා. සමහර දරුවෝ බැංකුවට account එකට සල්ලි දාලා එහෙම ගන්නවා. ඒ කොහොම හරි ගමන ටියුට් එක ඒ විදිහට ගන්න ඒකලා මේක පරිශීලනය කරන්න. මේකේ දාලා තියෙන්නේ මම සංචාරක කලාපයේ ආර්ථික ප්‍රතිලාභ කියන එක විශේෂ නෝට් එකක් ඔයාලට දාලා තියෙන ඒක අනිවාර්යයෙන්ම කියවන්න. මේකේ සංචාරක කලාපයේ පිළිබඳ විශේෂ නෝට් එකක් මම ඔයාලට දාලා තියෙනවා. ඒක කියවන්න මේ ටියුට් එකට අමතරව මේ ටියුට් එකට අමතරව මේ මාසේ තව ඔයාලට ටියුට් ලබා දීම සිද්ධ වෙනවා මේ මාසය ඇතුළත. ඒක ලබා දෙන්නේ මේ ටියුට් එක ගත්තු අය ගත්තු අය මම කොහොමද ගෲප් එකට ඇඩ් කරලා තියෙන්නේ. ගත්තු නොගත්තු අයත් මේකේ අද ටියුට් එක ගත්තු නැති අය ඉන්නවා. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මේ මාසේ මේ මම කල්පනා කරුවා මේ සතියේත් ඔයාලට ටියුට් එක ගන්න අවස්ථාව තියන්න කියලා. ඒ නිසා ඒක එම ගන්න. මම දන්නවා ගොඩක් අපි මේකට ඔයාලට එක්ක වෙලාව නැහැ. එක්කෝ මේකට මේ දවස්වල තියෙන තත්ත්වයන්ට ආර්ථික ගැටලු තියෙනවා. එහෙම වෙන්න පුළුවන්. නමුත් ඒ නිසා මම මේ මාසේ ටියුට් එකේ ගාස්තුවත් අඩු කරේ. ඒතකොට සාමාන්‍ය ඒකත් දැනෙන ඉඳ අනිත් එක ඩේටා වලට එහෙම ගෙනත් ඉඳලා මම මේ රුපියල් 200ක් විතර 200ක් 300ක් විතර අඩු කරලා තියෙන්නේ. ඒක ප්‍රතිලාභේ ගන්න. ඒතකොට සමහර කට්ටිය මේකේ ෆොටෝකොපියක් එහෙම ගහගෙන සෑහීමකටපත් වෙන්න පුළුවන් වෙනවා ඇති. ඒක එච්චර හොඳ නැති ක්වොලිටි නැති වැඩක් විදිහට මම සලකන්නේ. ඒක සාමාන්‍යයෙන් අධ්‍යාපනයේදී අනිත් අයට එච්චර හොර කරන්න හොඳ නැහැ. අධ්‍යාපනයේදී නෑ සමහර කට්ටිය ජෙනුයින් විදියට ඒක මේ වැඩේ කරගන්නවා. සමහර කට්ටිය ෆොටෝකොපි ගහගෙන එහෙම 5 දිනක් 10 දිනක් විතර එකතු වෙලා එහෙම කරගන්නවා. ගෙදරින් දෙන සල්ලි ටික වෙන දේවල් වලට යොදවනවා. ඒක එච්චර ක්වොලිටි වැඩක් නෙවෙයි. හරි. ඒ කියන්නේ එතනින් එහාට කියන්න දෙයක් නෑ. එතනින් එහාට ඒක ඔයා හොයලා හිතලා බලන්න. රයිට්. ඒක හොඳයිද නැද්ද කියලා. හරි. මේ බලන්න. ශ්‍රී ලංකාවේ සංචාරක කලාප. ශ්‍රී ලංකාවේ සංචාරක කලාප. මේ බලන්න පුතා. ශ්‍රී ලංකාවේ සංචාරක කලාප. මම මේ සංචාරක කලාප පිළිබඳව නෝට් එක ඔයාට එවනවා. හරිනේ? සිද්ධියම තමයි එවන්නේ නැහැ කිව්වේ. නෝට් එක ඔයාට එවනවා. මේ බලන්න පුතා. ශ්‍රී ලංකාවේ සංචාරක කලාප ගත්තාම අපි මේ බලන්න. ලංකාවේ සංචාරකයෝ මම මෙතන මේක මේ සිතිවේ පහළ කොටස පේන්න නැති ඉන්න ඔයාලට අවසරයක් පොඩ්ඩක් අඳින්න මෙතනින්. ශ්‍රී ලංකාවේ සංචාරකයන් වැඩිපුර ගමන් කරන ප්‍රදේශ කීපයක් තියෙනවා. එකක් තමයි පුතා මෙන්න මේ කොළඹ. කොළඹ කියනකොට කොළඹ වරාය පේන්නේ. කොළඹ වරාය කොළඹ කොටුව මේ වගේ ස්ථාන තියෙනවා බලන්න. මෙන්න මේ කොළඹ කොටුව ආසිතව කොළඹ වරාය
ග්‍රහලෝකාගාරය කෞතුකාගාරය ඒව බලන්න තියෙන කොටසක් තියෙනවානේ. ඒකට පුතේ අපි කියන්නේ කොළඹ නගරය සංචාරක කලාපය. කොළඹ නගරය සංචාරක කලාපය. කොළඹ නගරය සංචාරක කලාපය. හරිද? ඊට අමතරව තව එකක් තියෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ කොටසකුත් මීගමුව පැත්තේ මේ පැත්ත අයිති වෙන. මේ පැත්තෙන් ඔය කළුතර කිට්ටු මොරටුවාරිය විතර වෙනකම් මේ කොටස. ඕමයි සංචාරක කලාපය. මේක දිගට හොඳ වෙරළක් තියෙනවා. ඊට අමතරව දෙහිවල සත්වෝද්‍යානයම තියෙනවා. ඒවා ඊළඟට මොරටුවේ ඔය වඩු සංචාරක කොටස තියෙනවා. වඩු කර්මාන්තයේ තියෙන කොටස තියෙනවා. ඔබ බලන්නත් මිනිස්සු ගොඩක් ලංකාවේ යනවා. ඒකට කියන්නේ පුතා අපි මහ කොළඹ සංචාරක කලාපය. මහ කොළඹ සංචාරක කලාපය. කොළඹ නගරය සංචාරක කලාපය, මහ කොළඹ සංචාරක කලාපය. ඊට අමතරව පුතා විශේෂයෙන්ම ගාල්ල කියනකොට හික්කඩුවේ ඔය කොරල් පරයක් තියෙනවා බොනස්විටා කොරල් පරය කියලා. බොන්ස්විටා කියලා කියනවා බොනස්විටා කොරල් පරය කියලා. මේ කොරල් පරය ලස්සන කොරල් පරයක්. ලෝකේ ලස්සන කොරල් පර අතරින් එකක් තමයි ඔය බොනස්විටා කොරල් පරය ලංකාවේ. ඕක බලන්න ලංකාවේ කට්ටිය විතරක් නෙවෙයි විදේශ සංචාරකයෝ මේ කොරෝනා සීසන් එකේ ඉඳන් මේ අවුරුද්දේ සංචාර කර්මාන්තේ හොඳට වැටුණා. ඒකට ඉස්සරහට කතා කරමු. සාමාන්‍ය කාලයකදී සංචාරකයෝ දවසකට 3-4000ක් විතර එන පොයින්ට් එකක් තමයි ඒ කඩුවාරිය. ඊට අමතරව ඔය පොග්ගල මාටි වික්‍රමසිංහ කෞතුකාගාරයේම ඒව බලන්න එනවා. ඊට අමතරව ඔය ගාල්ල දිස්ත්‍රික්කයේ ඔය රිටිපන්න දීවර කර්මාන්තයේ රිටිපන්න ක්‍රමයේ බලන්න කට්ටිය එනවා. මේ වගේ ඊට පස්සේ ගාලු කොටුව ඔය කොටු පවුරේම බලන්න. ගාල්ල ප්‍රදීපාගාර බලන්න ඔය ගොඩක් කට්ටිය එනවා. ඒක මාතරත් ඒ වගේ හම්බන්තොට දක්වාම ඕම සෙට් එක සිද්ධ වෙනවා. මෙන්න මේ කොටසට පුතා අපි කියන්නේ දකුණු වෙරළ සංචාරක කලාපය කියලා. දකුණු වෙරළ සංචාරක කලාපය. ලංකාවේ සංචාරක වැඩිපුර පිරිසක් ගමන් කරන ප්‍රදේශයක් තමයි දකුණු වෙරළ සංචාරක කලාපය. ඊට අමතරව ඔය අම්පාර මඩකලපුව ඉඳලා මුලතිව් විතර යනකම් මේ කොටසේ ගොඩක් දේවල් ගලන්න තියෙනවා. ආගමික දේවලුත් තියෙනවා. වෙරළාශ්‍රිත දේවලුත් තියෙනවා. මේ වගේ නිවාඩු නිකේතන තියෙන, ඒ වගේ නතර වෙන්න, ඒ වගේ දේවල් වලටත් යනවා. විවිධ අත්දැකීම් වලට කට්ටිය යනවා. දැන් ගත්තොත් මේ පැත්තේ තියෙනවා ත්‍රිකුණාමලේ කෝණේශ්වරම් කෝවිල. මෙහාට එනකොට තියෙනවා ආරුගම්බේ බොක්ක කියපුවම නිකන් ආරුගම්බේ බොක්ක. බලන්න. මේ කියන්නේ බොක්ක තමයි. ආරුගම් බොක්ක කියවනම් හරි. ආරුගම් බොක්ක තියෙනවා. ඒ වගේ පාසිකුඩා තියෙනවා. සිලාවතුර මේ වගේ ගොඩාක් දේවල් බලන්න තියෙනවා. මේව ලස්සන වෙරළ කලාපයක්. මේකට කියනවා පුතා අපි මේක යුද්ධයෙන් පස්සේ තමයි සුපිරියට නැගලා ගියේ. දැන් එහෙම මේ කාලෙට අපෝදර මේ කොරෝනා සිද්ධිය හින්දා මේක මේ යන්නේ නැත්තේ මිනිස්සු නැත්තම් මාර විදියට සංචාරක යන තැනක් තමයි මේ පැත්ත. මේකට කියනවා පුතා අපි දැන් මෙතන ගත්තොත් එහෙම ඔය උඩ විශේෂයෙන්ම ඔය කන්තලේට පොඩක් උඩ කන්තලේ තියෙන රට මැදට වෙන්න චුට්ටක් ත්‍රිකුණාමල ඇතුලේ ඊට එහා පැත්තේ උඩට යනකොට හම්බ වෙනවා මාබල් බීච් එක කියන එක. මාබල් බීච් එක. ඒක මාර සුපිරිය. කොරෝනා ඉවර වෙච්චාම ඔය දවසක කවදා හරි ජීවිතේ යන්න මාබල් බීච් එකට සුපිරි පොට් එකක්. හරි. ලස්සන තැනක් දෙමව්පියොත් එක්ක ගෙදර කට්ටියත් එක්ක යන්න හොඳ තැනක් තමයි ඒක. මේ කොටස තියෙන්නේ පුතා. මේකට කියන්නේ අපි නැගෙනහිර වෙරළ සංචාරක කලාපය. නැගෙනහිර වෙරළ සංචාරක කලාපය. නැගෙනහිර වෙරළ සංචාරක කලාපය. ඊට පස්සේ මේ ටිකම බලන්න. ඊට පස්සේ අපි රට මැදටම පොඩ්ඩක් පේරාදෙණිය මල්වත්ත කියන්නේ. හෝටන් දැන්න කියන්නේ. නුවරඑළිය කියන්නේ. ඒ වගේ තැන්. ඊට අමතරව ගත්තොත් එහෙම අපි කියොත් එහෙම ඔය හග්ගල ඒ වගේ. ඊට පස්සේ කඩුගන්නාව බෑවෝ
මේවා සංචාරක ඇවිල්ලා බලන් ඉන්න තැන් ඕවා. හරි. ඊට පස්සේ ආපුතලේ ඔය පැති වල ඊට පස්සේ බෙරගල දිහා ඊට අමතරව ඔය ඇල්ල පැත්ත ඔය රාවණ ඇල්ල දිහා පැති වල ඊට අමතරව ඔය දුම්ගිද ඇල්ල ඒ වගේ දේවල් බලන්න සංචාරක පට්ට විදිහට එනවා. ඔය ඔක්කොම කඳු කරේ තියෙන්නේ. මේ මධ්‍යම කඳු කරේ තියෙන්නේ. ඒ නිසා මේ සංචාරක කලාපය කියන්නේ පුතා කඳුරට සංචාරක කලාපය නැත්නම් උස්බිම් කඳු සංචාරක කලාපය කියලා කියනවා. කඳුකර සංචාරක කලාපය. කඳුරට කියයි, උස්බිම් කියයි, කඳුකර කියයි. ඔය ඔක්කොම කියන්නේ එකක් මේ සංචාරක කලාපය. උස්බිම් සංචාරක කලාපය නැත්නම් කඳුකර සංචාරක කලාපය. ඊට අමතරව මහනුවර දළදා මාලිගාවෙන් පටන් ගත්තාට පස්සේ අපි ගත්තොත් මහනුවර දළදා මාලිගාවෙන් පස්සේ මාතලේ අලුවියාරේ ඊට පස්සේ කුරුණෑගල පැත්තට යනකොට අතුගල් විහාරය ඊට පස්සේ කබල්ලෑගල රිදී විහාර ඕම් පව කරගෙන ඔම යනකොට අනුරාධපුරයේ පොළොන්නරුවේ තියෙන පූජා නගර පූජා ස්ථාන අටම ස්ථාන 12ම ස්ථාන කීකේවා තියෙන්නේ මේ ඔක්කොම තියෙන මේ කොටස පුතා මේකට කියන්නේ ඓතිහාසික නගර සංචාරක කලාපය නැත්නම් පුරාතන නගර සංචාරක කලාපය ඓතිහාසික නගර කියලා කියනවා නැත්නම් පුරාතන නගර කියලා කියනවා නැත්නම් පුරාතන සංචාරක කලාපය කියලා කියනවා එක එක නම් කියනවා ප්‍රශ්න නැහැ දැන් හයක් කිව්වා අවසානයේ කිව්වා මේකත් ආ යුද්ධෙන් පස්සේ තමයි මාර විදියට අප් වෙලා ආවේ යුද්ධෙන් පස්සේ මාර විදියට සංචාරකෝ යන්න පටන් ගත්තා දැන් මේ කොරෝනා සීසන් එකත් එක්ක කොරෝනා සීසන් එකක් කියනවට වඩා ඔව් සීසන් එකක් නෙවෙයි ආපහු වෙන්නේ නැහැ නේද හරි එතකොට මේ කොරෝනා කාලේ මේක ඩවුන් වුණාට නැත්නම් සංචාරකෝ විවිධ විදියට යනවා දැන් බෞද්ධ කට්ටිය හින්දු කට්ටිය ඉස්ලාම් කට්ටිය ක්‍රිස්තියානි කට්ටිය ආගමික ભેදයක් ಜಾති ભેදයක් මොකක්වත් නැහැ ඒ පැතිවල බලන්න යන උඩක් දේවල් තියෙනවා ඒ කොටසට කියන්නේ පුතා උතුරු සංචාරක කලාපය උතුරු සංචාරක කලාපය ඔය තමයි ලංකාවේ සංචාරක කලාප ටික තේරෙනවද පටන් ගත්තේ මෙතන කොළඹ නගරයේ සංචාරක කලාපයෙන් පටන් ගත්තා මහ කොළඹ සංචාරක කලාපය ගැන කිව්වා දකුණු වෙරළ සංචාරක කලාපය ගැන කිව්වා නැගෙනහිර වෙරළ සංචාරක කලාපය ගැන කිව්වා උස්දිම් නැත්නම් කඳුකර කඳුරට සංචාරක කලාපය ගැන කිව්වා එමත්නම් ඓතිහාසික නගර පුරාතන නගර සංචාරක කලාප ගැන කිව්වා උතුරු සංචාරක කලාප ගැන කිව්වා ඔය විදිහට ලංකාවේ සංචාරක කලාප හතක් තියෙනවා ඔය සංචාරක කලාප හතම ඔයාට මම සිතියමක් විදිහට ටියුට් එකේ පිටිපස්ස ආකාරය දාලා තියෙනවා ඊට අමතරව ඔයාට නෝට් එකක් විදිහට අද දවස ඇතුළත හවස 2 වෙනිදා කලින් නෝට් එකත් ඔයාට දාන්න හරි හොඳයි ඊළඟට මේ පාඩමේ ඊළඟ ප්‍රශ්නය තමයි පුතා ශ්‍රී ලංකාවේ සංචරණ ප්‍රභේද පහක් නම් කරන්න ශ්‍රී ලංකාවේ සංචරණ ප්‍රභේද පහක් නම් කරන්න ශ්‍රී ලංකාවේ සංචරණ ප්‍රභේද පහක් සංචරණ ප්‍රභේද කියලා කියන්නේ පුතා මිනිස්සු සංචාරයට යන හේතු අනුව මේ සංචාරක කර්මාන්තය පුතා ලංකාවේ කොටස් පහකට බෙදෙනවා මිනිස්සු ලංකාවේ කොහේ හරි සංචාරයකට යනවා නම් ඒකේ අරමුණ අනුව එහෙම නැත්නම් ඒකේ සිද්ධ කරන දේ අනුව සංචාරක කටයුතු සංචරණය කියන්නේ සංචාරය කියන්නේ දෙකම එකක් ඒක කොටස් පහකට බෙදෙනවා සංචරණය නැත්නම් සංචාරය කොටස් පහකට බෙදෙනවා එකක් තමයි අපි වැඩිපුර යන එකක් තමයි පුතා ඔය සංචරණයේදී දැන් බලන්න හෝටන් තැන්න අපි ගිහිල්ලා ඕකේ ඉන්න ගෝන්නු බලනවා මූ බලනවා ගස් මහරත් මල් කියයි ඕකේ එක ගස් වර්ග තියෙනවා ඒවා බලනවා ඊට අමතරව අර ලෝකාන්තයේ පිටුපාලා සෙල්ෆි ගන්නවා වෙලාවකට ලෝකාන්තයෙන් පිටිපස්ස අර පත වැවෙනවා ඒ නිසා ලෝකාන්තයට ගිහිල්ලා සෙල්ෆි ගන්න හදන්න එපා පිටිපස්ස බලන්න හරි පොඩ ඈත ඉඳලා සෙල්ෆියක් ගහ ගන්න ඕන ගහ ගන්න ඒක කවන්නේ සමහර කට්ටිය දියැලි වලට ගිහිල්ලා සෙල්ෆි ගහනවා දියැලි හොම පිටිපස්සෙන් ගිහිල්ලා අර මහ වලක ගිලිලා මැරෙන අවස්ථා තියෙනවා. හරි? මේක මම ඔවත් කියන්න බෑ. මොකද ඔයාලා ළමයිනේ.
සීගිරියට ගිහිල්ලා සීගිරිය පිටිපස්සට ගිහිල්ලා සමහරලාට පල්ලමට පත බෑ වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා ඒවා ගැන කල්පනා කරන්න. නමුත් ඔය හෝන් තැන්න වගේ තැනකට අපි වෙරළ වගේ තැනකට යන්නේ. වෙරළ තැන් වලට හෝන් තැන්නට දියඇල්ලක් බලන්න ඕවට යන්නේ පුතා. ඔය වැඩේ. ඔය පරිසරයේ තියෙන දේවල් නරඹන්නනේ යන්නේ. පරිසරයේ සිරි නරඹලා ඒකේ පොඩි කික් එකක් අරගෙන සෙල්ෆියක් ගහගෙන කියන්නේ හිතට මොකක් හරි සාහනයක් ලබාගෙන ඔය එන්ට යන්නේ. ඒවට කියන්නේ පුතා පාරිසරික සංචරණය. පරිසර සංචරණය නැත්නම් පාරිසරික සංචරණය පාරිසරික සංචරණය කියලා කියනවා. පාරිසරික සංචරණය. දැන් මේ බලන්න. ඔය අනුරාධපුරේ සිරි මහ බෝධිය බලන්න යන්න. සිරි මහ බෝධිය බලන්න යන්න පුතා ඔය පරිසරේ නරඹන්න නෙවෙයි. පන්සිල් අරගෙන සිරි මහ බෝධියට වඳින ගාථා කියලා ඒ වැඳලා ඊට පස්සේදී ඔතන තියෙන චෛත්‍ය ගොඩක් තියෙනවා ඒවා බලලා ඊට අමතර අපේ තියෙන පරණ නටබුන් බලලා ඒ අපේ ඉතිහාසය ගැන පොඩි අභිමානයක් කියම අරගෙන එහෙම එන්න යන්නේ. ඒ වගේම ඉස්ලාම් කෙනෙක් නම් ලංකාවේ එයාලා බලන්න යන සංචාරක ස්ථාන තියෙනවා. දැන් ගත්තොත් එහෙම මහනුවර මීනම් බක්කම් දේවස්ථානය. ඒක ඉස්ලාම් දේවස්ථානය. ඒක බලන්න ඉස්ලාම් කට්ටිය අවුරුද්දකට සෑහෙන පිරිසක් ඔතෙන් එන්නේ. ඒ වගේම දුව පිටිපන කතෝලික දේවස්ථාන ගොඩක් තියෙනවා. ක්‍රිස්තියානි කට්ටිය ඒව බලන්න යනවා. ඊට පස්සේ මඩු පල්ලිය තියෙනවා. මන්නාරම ඒව බලන්න ක්‍රිස්තියානි කට්ටියත් යනවා. බෞද්ධ කට්ටියත් යනවා. විවිධ ඉස්ලාම් හින්දු ඒ කට්ටියත් යනවා. ජාති ભેදයක් ආගමික ભેදයක් නැහැ. කෝණේස්වරම් ගත්තොත් ඒකත් එහෙමයි. බෞද්ධ කට්ටියත් යනවා. හින්දු කට්ටියත් යනවා. ඉස්ලාම් කට්ටියත් යනවා. විවිධ බාරහාර වෙනවා. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඊට පස්සේ පෙරහැර බලන්න විවිධ පැතිවල විවිධ කට්ටිය එනවා. මේවා පුතා අපේ තියෙන සංස්කෘතිකාංගනේ. පන්සල්, පල්ලි, කෝවිල්, නටබුන් ස්ථාන. ඒවා අපේ සංස්කෘතිකාංග. එතකොට සංස්කෘතිකාංග බලලා අපි ඒ ගැන පොඩි අභිමානයක් ගේම අරගෙන ඒකෙන් පොඩි අත්දැකීමක් අරගෙන එන්ට යනවා එක. ඕකට කියන්නේ පුතා අපි ඒ සංචාරක කටයුත්තට කියන්නේ සංස්කෘතික සංචාරණයක් කියලා. සලුංග සංස්කෘතික සංචාරණය කියලා කියනවා. සංස්කෘතික සංචාරණය. සංස්කෘතික සංචාරණය. සංස්කෘතික සංචාරණය. සංස්කෘතික සංචාරණය. තව සංචාරණයක් තියෙනවා මෙහෙම. දැන් අපි ගත්තොත් එහෙම ඔය හෝටල් එහෙම ගොඩාක් තියෙන ඒවයි නැවතිලා ඒ පරිසරේ බලන්න තියෙන දේවල් බලන්න ඉඩකඩ තියෙන දැන් ඔය අපි ගත්තොත් මේ ළඟපාත ගත්තොත් පින්නවල එහෙම සීගිරිය එහෙම දඹුල්ල එහෙම හික්කඩුව පැත්තේ එහෙම ඔය ගතිය තියෙනවා. ඒකට සංචාරකයන්ට කබානා කියලා කියන්නේ. කබානා කියලා කියන්නේ සාමාන්‍ය කුටි වගේ හදලා හෝටල් තමයි ඒවත් රෙස්ටොරන්ට් වගේ තියෙන්නේ. ඒ වගේ අත්දැකීම් ලබාගෙන එහෙම එන්න යනවා කට්ටිය සංචාරක. මේ විදිහට විවිධ බිල්ඩින් හෝටල් මේ පහසුකම් විඳගෙන ඒවත් එක්කම මේ අත්දැකීම ගන්නවා නම් ඒ සංචාරක කටයුත්තට කියන්නේ පුතා අපි ප්‍රතිමෝදක සංචාරණය. එකපාරක් කිව්වා ප්‍රතිමෝදක සංචාරණය. ප්‍රතිමෝදක සංචාරණය. ප්‍රතිමෝදක සංචාරණය කියලා කියනවා. ඊට අමතරව ගත්තොත් තව જાතියක් තියෙනවා. දැන් මේ බලන්න. දැන් වෙරළට යනවා කට්ටිය. වෙරළ පරිසර සංචාරණයකුත් සිද්ධ වෙනවා. දැන් සමහර කට්ටිය කියනවා ආන්න ඉර ගිලෙන්න යන්නේ. හස පහමාට 6 විතර නිකන් ඉර තඩි ඉරක් තියෙන. එතකොට අර සිටිජෙන් පහලට ඔහම ඉර පහලට ඔහම රතු පාට ගුලියක් වගේ ඔහම පහලට එතකොට ඕක සමහර කෙනෙක් දකිනවා ඉර බැහැගෙන යනවා. ඒක ඒ විදිහට දැක්කා. සමහර කෙනෙක් බලනවා මේක වෙනස් විදියකට. ඒකට විවිධ අර්ථ දෙන්න හදනවා. අර තියෙන්නේ දැන් අතොත් එහෙම රාහුල ආමඳුර කියන්නේ නලබල සසල දල රළ පෙළ නුඹ නැගෙන වළඳින අදහසින් සුර ගඟ අඟන. ඒ කියන්නේ අහස කියන අංගනාව
වැළඳ ගන්න අර රළ පෙර ඉහළට නැගෙනවා කියලා කියනවා. අහසට නැගෙනවා. එහෙම වෙන්නේ නැහැ. ඒ අර්ථය දෙනවා ඒකට. තේරෙනවද? ඊට පස්සේ සමහර නවකතා ලියන කට්ටියම නුවරඑළිය පැත්තට එහෙම යනවා. ගිහිල්ලා නිස්කලංක තැනක නතර වෙලා ගහක් ළඟට වෙලා මොකක් හරි නවකතාව හරි චිත්‍රපටි හරි ලියනවා. ඒක පරිසර වැඩක් කේස් එකක් තමයි. හැබැයි ඒකට පරිසරක සංචාරය නෙවෙයි කියන්නේ. ඒ විදිහට පුතා පරිසරයේ තියෙන දේවල් දකින්නවා. හැබැයි ඒක දකින්නේ වෙනත් කෝණයකින්. නැත්තම් අර ඉර කිලෙන්නේ නැහැ නේ පුතා අතන සිටිජේදී. මේ පෘථුවිය සූර්යා වටේ ගමන් කරන එකට වෙන්නේ. ඒ විද්‍යාත්මකව හිතන්නේ නැතුව එතන සෞන්දර්යාත්මකව හිතනවා. ඒක නරකක් නෙවෙයි. අපි හැමෝටම එහෙම ඉමේජිනේෂන් එකක් තියෙනවා. නේ අපි අර චිත්‍රපටියක් බලනකොට ඒ ලෝකෙට යනවා අපි. හරි. ඒ වගේ යම් කිසි තැනකට ගියපුවාම නිකන් අපේ මේක ජීවිතයත් එක්ක සම්බන්ධ කරලා ගන්න. එහෙම නැත්නම් මේකේ තියෙන කවිය නිකන් ඒක දෙක දැක්ක ගමන් මොකක් හරි කවිය එහෙම මතක් වෙනවා. ඒ වගේ තැන් තියෙනවා. ආගේ සංචාරණයට කියන්නේ පුතා සෞන්දර්යාත්මක සංචාරණය. නැත්නම් සෞන්දර්ය සංචාරණය. සෞන්දර්යාත්මක කියන්නත් පුළුවන් නැත්නම් සෞන්දර්ය සංචාරණය. සෞන්දර්ය සංචාරණය. සෞන්දර්ය සංචාරණය. දැන් බලන්න හතරක් කිව්වා. පාරිසරික සංචාරණය, සංස්කෘතික සංචාරණය, ප්‍රතිමෝදක සංචාරණය, සෞන්දර්ය සංචාරණය. තව තියෙනවා. තව එකක් තමයි දැන් පුතේ මේ බලන්න. දැන් සමහර කට්ටිය කඹ දාලා ඔය හෝටන් තැන්නේ ඔය ලෝකාන්තයෙන් පහළට බහිනවා. අය කඹේ එල්ලිලා උඩට යනවා. මේක හැමෝම යන්නේ නැහැ නේද? දැන් ඔයා යන්නේ කඹේ එල්ලිලා උඩට යන්නද? අනේ යනවා නේ. එමෙ යන්නේ නේද? ලෝකාන්තය ගියා කියලා කඹේ ගෙඩිලා පහළට යන්න හිතෙනවද? පහළට යන්න තියා ලෝකාන්තෙට කිට්ටු වෙන්නේ නැහැ සමහර. හරි? ලෝකාන්තය හරිය තියෙනවා මේ කිලෝමීටරක් විතර ඈත ඉඳලා බලනවා සමහර කට්ටිය. කලන්තය යනවා සමහර කට්ටියට පහළ බලනකොට. මොකද ලෝකාන්තේ පහළට වැටුනොත් එහෙම ඔයා ඉන්නේ නුවරඑළිය වැටෙන්නේ රත්නපුරේට. හරි? ඒක එහෙම තියෙනවා. මම සමහර කට්ටිය අර කඹ දාගෙන මෙහෙම බහිනවා. ඉතින් බලන්න ඒක පරිසරය බලන්නද කියලා නෑනේ. උඩ ඒකේ సౌందර්යයක් තියෙනවද ඕකේ? මොන సౌందර්යයක්ද? නෑ එහෙම නෑ. ඒකේ ප්‍රතිමෝදක කේස් එකක් තියෙනවද? නෑනේ. ඒකේ අපි ගත්තොත් එහෙම පරිසර ඒව සීන් එකක් නෙවෙයි තියෙන්නේ. මිනිහාට ඕන කරන්න මේක බැහැලා තමන්ගේ ශක්තිය පෙන්නන්න. නැත්නම් ලෝක වාර්තාවක් කියන්න. නැත්නම් ගිනස් වාර්තාවක් කියන්න. එහෙම සීන් එක නොයන්නේ. ඊට පස්සේ සමහර කට්ටිය වල දැකලා ඇති ඔය කිතුල්ගල ඔය ගැලණිකගේ කොටසේ අර පොඩි ඩිංගි බෝට්ටු වගේ බෝට්ටු වල පහක් අයක් නැගලා අර කිට් එක ඇඳගෙන මේකේ පදිනවා. සමහරවිට පත බෑනවා මේ වැටෙනවා දඩ බලන්න. හැබැයි ඒත් ඒක අත්දැකනවද? නෑනේ ඒත් යනවා. ඒත් පදිනවා. ඒ යනවා. එහෙම තියෙනවා. ඒකට කියන්නේ පුතා ඒක හැමෝම කරන්න යන එකක් නෙවෙයි. ඒකට කියන්නේ අපි ඒක අර විශේෂ අත්දැකීමක්. තමන්ගේ ජීවිතය කියන එක එච්චර දුරට හිතන්නේ නැතුව ඒ පරිස්සමක් තියාගෙන මේ වැඩේ කරනවා. දැන් ඔයාලා දැකලා තියෙනවා කාලේ කොටුපවුර උඩ ඉඳලා අර ගල්දි බොක්කාවට පනිනෝනේ කට්ටිය. ඒ වගේ අත්දැකීම් ලබන සමහර කට්ටිය. ඒ වගේ කියන්නේ පුතා සමහර කට්ටිය ඔය බීලා හැම යනවනේ බීලා කියන්නේ ඔය මොනවා කියන එකක් දන්නවද නේද ඔය? බොන්නේ අරක්කු වගේ. එම් බීලා එහෙම ගිහිල්ලා සමහර කට්ටිය පරිසරය තමයි. ඒකේ ඔය කොල්ලා කම්බේ මොකක් හරි වැලක් ඒව තිබ්බොත් ඒක එල්ලිලා යනවා ටාසර් වගේ. ඒක නම් ඒ 80ෙන් කරන වැඩක්. ඒක සංචාරයක් තියා මොකක්වත් නැහැ. එතන පොඩි 80 සීන් එකක් තියෙන්නේ. හරි. එහෙම නැත්නම් ඔය කට ඇතුලේ මොකක් හරි හපාගෙන ඔය කියන්නේ තූල් කියයි එක එක දේවල් තියෙන්නේ. ඒව නිකන් ඒකට එහෙම ගන්න බෑ. ඒවනේ අප්සෙට් වර්ගය. ඒව නෙවෙයි හොඳ සිහියෙන්ම ලෝකාන්තය උඩට යනවා නම් පහළට බහිනවා නම් එහෙම නැත්නම් අර කිතුල් ගලට ගිහිල්ලා අර ඩිංගි බෝට්ටු වල නැගලා ඊට මේට පෙරලින ආයෙ වෙනවා නම් ආගේ සංචාරණයට කියනකොට අපි ඒ සංචාරණ වර්ගයට කියනවා අපි ඒකේ පොඩි භයානකකමකුත් තියෙන නිසා ඒව කියන්නේ පුතා
වික්‍රමයන් ආශ්‍රිත සංචාරය නැත්නම් වික්‍රමයන් ආශ්‍රිත සංචරණය කියන නැත්නම් වික්‍රමාන්විත සංචරණයක් කියලා කියනවා. වික්‍රමයන් ආශ්‍රිත එහෙම නැත්නම් වික්‍රමාන්විත සංචරණයක් කියලා කියනවා. වික්‍රමයන් ආශ්‍රිත එහෙම නැත්නම් වික්‍රමාන්විත සංචරණයක් කියලා කියනවා. වික්‍රමයන් ආශ්‍රිත සංචරණ. දැන් බලන්න සංචරණ ප්‍රභේද කීපයක් කියනවා. එකක් තමයි පාරිසරික සංචරණය, සංස්කෘතික සංචරණය, ප්‍රතිමෝදක සංචරණය, සෞන්දර්යාත්මක සංචරණය, වික්‍රමයන් ආශ්‍රිත සංචරණය. ඒකේ මම විස්තරෙත් එක්කම කියාගෙන ගියේ. ඕකේ නෝට් එක විතරයි මට ඔයාලට දෙන්න ඕනේ. දැන් ඔයාගේ විභාගයේ ප්‍රශ්නයක් අහනවා ශ්‍රී ලංකාවේ සංචරණ ප්‍රභේද 4ක් නම් කරන්න. මේ තියෙන්නේ ඕනම අතරක් ලියන්න පුළුවන්. එහෙම කියන්නේ නැතුව මෙහෙම කියනවා දෙවෙනි ප්‍රශ්න එක, තුන්වෙනි ප්‍රශ්න එක, හතරවෙනි එක. ලකුණු 6ක් දෙන එක කියනවා මෙහෙම. ශ්‍රී ලංකාවේ සංචරණ ප්‍රභේද 3ක් පිළිබඳ විස්තර කරන්න. මෙයා කවුද? මෙයා කවුද? මෙයා කවුද? ඔය කැමති 3ක් විස්තර ගන්න තියෙනවා. ඒතකොට එක ගන්න ලකුණු දෙක ගන්න හම්බෙන්නේ. ඒ ලකුණු දෙක ගන්න හම්බෙන්න නෝට් එක මම ඔයාලට දාන්න. හරි. ඒ විස්තරේ කරා ඔයත් එක්ක කතා කරුවා. ඒකේ නෝට් එක මම ඔයාලට අද දවල් වෙනකොට දාන්න. තේරුණානේ? හරි. ඊළඟ ප්‍රශ්නේ අපි බලමු. ඊළඟ ප්‍රශ්නේ. හරි. මේකේ ප්‍රශ්නේ තියෙනවා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ නැත්නම් ශ්‍රී ලංකාවේ සංචාරකයන් පැමිණෙන අරමුණු පිළිබඳ විස්තර කරන්න. ශ්‍රී ලංකාවේ සංචාරකයන් පැමිණෙන අරමුණු. ශ්‍රී ලංකාවට සංචාරක වෙන අරමුණු. ශ්‍රී ලංකාවට සංචාර. දැන් මෙතෙන්ද කියන්නේ විදේශ සංචාරකයෝ ලංකාවට එන අරමුණු මොනවද කියලා අහනවා. අරමුණු පිළිබඳ විස්තර කරන්න කියලා කියනවා. අහනවා 120 පොතක් ඇතිද කියලා. එච්චර තඩි ලොකු නෝට් එකක් නෑ පුතා. මේකේ පොඩි CR පොතක් ගන්න. හරි. පොඩි CR පොතක් ගන්න 120ක් ඇති. ඇති කියන්නේ වැඩිත් එක්ක හිටා. හරි. 120 හරි 80 හරි පිටු 40 හරි එහෙම ගන්න. ඒ ප්‍රශ්නයක් නෑ. අනිත් එක පොතක්ම ගන්න කියලා එකක් නෑ. ඒ කියන්නේ නැති වෙන්නේ නැත්නම් කොළ ටිකක් අරගෙන ක්ලික් කරලා එහෙම තිබ්බත් ඒ ප්‍රශ්නයක් නෑ. ඔයා විභාගෙට දැන් සූදානම් වෙන්න. ඔයා කැමති විදිහකට ඒක අදාළ නෝට් එක හොඳට පැහැදිලිව තියාගන්න විතරයි කොමනා වෙන්නේ. මම ප්‍රශ්න ස්වරූපයට තියන්න. ඔයා එතකොට ඒ ප්‍රශ්නේ උත්තරේ පාඩ දාගන්න පුළුවන්කමක් තියෙනවා. හරි. රයිට්. ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණෙන අරමුණු දෙන්න බලන්න පුතේ. ලංකාවට සංචාරකයෝ පැමිණෙන අරමුණු කීපයක් තියෙනවා. ලංකාවට සංචාරකයෝ පැමිණෙන අරමුණු කීපයක් තියෙනවා. ළමයි අහනවා මේ ටියුට් එකේ පිටිපස්සා තියෙන මේකේ ලියන්නද කියලා. ඔව් මේකේ ලියන්න මට ප්‍රශ්න නැහැ. මේකේ ලියන්න. හැබැයි මම මේකේ ලියලා තියලා තියෙන 1 2 පිටු 3යි 4යි 5යි 6යි පිටු 6ක් විතර තියෙන. පිටු 6 මදි වෙනවා. එතකොට වෙන කොලේක දාන්න. ප්‍රශ්නයක් නැහැ. මේකේ ලියන්න එහෙම කියලා. ඒව අවුලක් නැහැ. හරි. ඒ ප්‍රශ්නයක් නැහැ. right. හොඳයි. එතකොට මේ බලන්න මම තමයි ලංකාවට සංචාරකයෝ වැඩිපුරම පැමිණෙන හේතු ගොඩක් තියෙනවා. ප්‍රධාන හේතුව තමයි විවේකය හා විනෝදය. විවේකය හා විනෝදය. ආයේ සංචාරකයෝ ලෝකෙ විවිධ රටවල් වල යුරෝපයෙන් ගත්තත් ඉන්දියාවෙන් ගත්තත් චීනෙන් ගත්තත් ලංකාවට සංචාරකයෝ වැඩිපුරම එන්න හේතුවක් තමයි විවේකය සහ විනෝදය. සාමාන්‍යයෙන් එන සංචාරකයෝගෙන් 67.95% එන්නේ ඕකටම. ඒ කියන්නේ දැන් ඔය නෝර්වේ ස්වීඩන් දිහා පැත්තේ පුතා නෝර්වේ ස්වීඩන් ෆින්ලාන්තය යුරෝපයේ සමහර රටවල් හිම වැටෙන කාලයක් යනවා අවුරුද්දේ මාස 6කට වඩා වැඩි කාලයක්. ඒ කාලේ ඉන්න බෑ පුතා. වියදම වැඩි එකක්. මොකද ගෙවල් වල හීටින් සිස්ටම් එක ක්‍රියාත්මක කරන්න එයාලට වියදමක් දරන්න. කොස්ට් එකක් යනවා. ඒතර එයාලට එහෙ ඉන්න එක පාඩුයි. අන්තිම නිකන් ඉන්න දෙන්නේ. ඒ කාලේ වැඩ කරන්නත් බෑ. ඉතින් ඒ කාලෙට එයාලා ලංකාව දිහාට එනවා. හවායි දූපත් වලට යනවා. මාලදිවයින් වලට යනවා. ඔය අතරින්ම වැඩිපුර කැමැත්තක් තියෙන ලංකාවට එන්න. මොකද සෑහෙන ඉඩක් තියෙනවා. මොකද අපි හිතමුකෝ මිනිහා කොළඹ කටුනායකින් බැස්සම කටුනායක හෙන රස්නේනේ. සෙල්සියස් අංශක 30ක් විතර තියෙනවා. හැබැයි මේ මූ පැයකමාරෙන් කෑ ගන්නට එනකොට සෙල්සියස් අංශක 28ට බහිනවා. මේ
නුවරට ආපු ගම සෙල්සියස් අංශක 25ක් විතරනේ. මෝ නුවර එළියට ගියපුවා සෙල්සියස් අංශක 13ක්. නිකන් බලන්නකෝ කෙටි ඉඩ කඩක පට්ට අත්දැකීමක් ගන්න පුළුවන් පුතා මූට. දේශගුණයම වෙනස්. ඊට පස්සේ අපි හිතමු පුත්තලම දිහා ගියපුවාම පුත්තලම ඉන්නවා සත්තු జాතියක් බූරු. එතනින් එහෙම යාලට එහා පැත්තට ගියපුවාම යාලට එතනින් එහා පැත්තට යන්න බෑ. අර පැත්තට එහෙම රවුමක් ඇවිල්ලා හම්බන්තොට පැත්තේ යන්න ඕනේ. එතකොට මේ අලියෝ දකින්න පුළුවන්. කිඹුලෝ දකින්න පුළුවන්. ඒ වෙරළේ රවුමක ගහ ඉන්නකොට ඒ දකින්න සත්තු ටික නෙවෙයි රටමැදට එනකොට ඉන්නේ. රටමැදට උන වෙනස් සත්තු ඉන්නවා. ගෝන්නු වගේ සත්තු. වඳුරෝ වගේ සත්තු. රටමැදට එනකොට වෙනස්නේ. පරිසරෙත් වෙනස්, දේශගුණෙත් වෙනස්. ඒ වගේම රට පුරා ඕන තැනක අර බයිසිකල් එහෙම පැදගෙන එහෙම යන්න පුළුවන්. අනේ ලංකාවේ කට්ටියම තා මාරයිනේ. සංචාරකවල සුපිරියට සලකනවනේ. ඔය එකෙක් දෙන්නෙක් නිකන් ගස් බෙලි වැඩක් කරාට සාමාන්‍යයෙන් හැමෝම එහෙම නැහැ. සංචාරකවල සුපිරියට සලකනවා. hina වෙනවා. රැට උනත් good morning කියනවා. හරි. එහෙම නිකන් පොඩි තියනවා පොඩක්. හරි සංචාරකයට පොඩි කැමැත්තක් තියෙනවා. එතකොට අර සංචාරකයට උදව් කරනවා. හරි. සමහර කට්ටිය සංචාරකයන්ගෙන් දත ගලවන්න බලනවා. ඒ කීප දෙනෙක් ඉන්නේ සමහර කට්ටිය සංචාරකයට උදව් කරනවා. ඔය බයිසිකල් එහෙම පැදගෙන යනකොට සමහරට අපි දෝ පැච් එකක් මොකක් කර ගියා කියලා. ආයේ ඔය පැච් දාන තැනකින් ඒ රින්කලයකින් එයාලා සල්ලි ගන්නෙත් නෑ ඔය දාලා දෙනවා. සංචාරකයට. ඒව මාර ආසයි සංචාරක. ඒ නොමිලේ කරගන්න නෙවෙයි ආසාව. අර ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන හිනාවට හිත හොඳකමට ඒ ආසාවක් තියෙනවා. ඒ නිසා ලංකාවට සංචාරකෝ එන්න සෑහෙන කැමැත්තක් තියෙනවා. බයිසිකල් පදින්නද ක්‍රීඩා කරන්නද මේ විවිධ අත්දැකීම් ලබන්න ගොඩක් තියෙනවා. විවේකයේ සහ විනෝදයේ තමයි එන වැඩිම පිරිසක් එන්නේ. තව වෙනවා පුතා. දැන් ඔයා මේ බලන්න මහනුවර තියෙනවා ඔය දෙවනි ලෝක යුද්ධයේදී මැරිච්ච ඔය යුරෝපීය සොල්දාදුන්ගේ සොහොන් තියෙනවා. ඔය මාලිගාව උඩ පැත්තේ උඩවත්ත කැලේ කොටසක් තියෙනවා. තව කොටසක් පල්ලෙහාට එනකොට පුතා ඔය පෙරදිනේ මල්වත්තට පව් කරගෙන තව ඇතුළට යන්න තියෙන ගන්නෝරුව පාරේ ඇතුළට ඒ හරියට තියෙනවා. ගැරිසන් සුසානේ එක ඒවා තියෙනවා. මේ තියන්නේ ලෝක යුද්ධෙන් යුරෝපයේ ඉන්න කට්ටියගේ ඒ කාලෙදී මේ ලංකාවේ හිටපු කට්ටිය යුද්ධෙට ගිහිල්ලා මැරිච්ච අයගේ සොහොන්. යුද සොහොන් කියලා ඒවට කියන්නේ. මේ යුද සොහොන් බලන්න එනවා. ඒ අලගේ ඥාතියෝ බලන්න තමයි මේ එන්නේ. ඥාතියෝ අද ජීවතුන් අතර නෑ. හැබැයි මාර විදියට එයාලට කරු කරනවා. ඇවිල්ලා ඔය මලක් තියලා අවුරුද්දකට සැරයක් ඒ විදියට එයාලා එකට සිහි කරලා යනවා. අද එන්නේ තුන්වෙනි පරම්පරාවේ හතරවෙනි පරම්පරාවේ කට්ටිය. ඒත් තමන්ගේ ඥාතිකමට මෙහෙනවා. එයාලගේ ප්‍රධාන අරමුණ ඒ ඥාතීන් බලන්න. ඊට පස්සේ චීන ජාතිකයෝ. දැන් පුතා ලංකාවේ ඔය කොළඹ තියෙනවා කොටසක් චීන ජාතිකයෝමයි වැඩිපුර ඉන්නේ. හරි. ඒතකොට එයාලට අද වෙනකොට චීන භාෂාවත් බෑ ඇත්තට. සිංහල දෙමළ ඒ භාෂාව පුළුවන් චීන භාෂාව හැම යට ගිහිල්ලා තියෙනවා. හැබැයි එයාලගේ ඥාතියෝ තුන්වෙනි හතරවෙනි පස්වෙනි පරම්පරාවල කට්ටිය මෙයාලව බලන්න කතා කරන්න එනවා ලංකාවට. ඒ වගේ තමයි ප්‍රංශ ජාතිකයෝ ඉන්නවා, ජපාන් ජාතිකයෝ ලංකාවේ ඉන්නවා. අවුරුදු 300ක් තිස්සේ පරම්පරාවට ඉන්න කට්ටිය ඉන්නවා. එයාලා බලන්න කට්ටිය. මේකට කියන්නේ පුතා අපි නෑදෑ හිතවතුන් බැලීම කියලා. අරමුණ තමයි නෑදෑ හිතවතුන් බැලීම. නෑදෑ හිතවතුන් බැලීම. මම මේ නෝට් එකට දෙනවා, නෝට් එක දාන්න ඔයාලට. මේකට එනවා පුතා සාමාන්‍යයෙන් 27.45. 27.45ක් නෑදෑ බලන්න තමයි එන්නේ. අර කට්ටියක් එනවා වෙන. දැන් වදා උදාහරණයක් විදිහට ගත්තොත් එම ඔය බ්‍රැන්ඩික් සමාගම. බ්‍රැන්ඩික් සමාගම අපේ කන් නෙවෙයි. මොකද ඉන්දියන් කම්පැනි එකක්. ඒතර ඉන්දියාවේ තමයි ඔකේ මෞසාකාව තියෙන්නේ. ඒතර එයාලගේ සෙට් එකක් ආවනේ ලංකාවට. ඒ සෙට් එකේ ආපු දුකනේ මේ විඳින්නේ මේ දවස් ටිකේ. අර මේක කිව්වයි කියලා ගිහිල්ලා එහෙම රජේ කාට හරියම කියන්නේ නැහැ. මගේ කට කපයි ඇවිල්ලා. හරිද? කොහොම හරි
ඒ කට්ටිය ආවේ පුතා විනෝදයටවත් ණය බලන්නවත් නෙවෙයි. තමන්ගේ බිස්නස් එක කම්පැනි එකේ වැඩකට ඒකේ පුහුණු කටයුතු ඒ වගේ දේවල් කරන්න න්යායයි. ඒ වගේ ලෝකේ විවිධ කට්ටිය ලංකාවට එනවා බිස්නස් කරන්න. ඒක නරක දෙයක් නෙවෙයි. එන්න ඕන. අනිවාර්යෙන් එන්න ඕන. ලංකාවට සංචාරකයෝ තව එන්න ඕන බිස්නස් කරන්න. ඒ කියන්නේ පුතා ව්‍යාපාර කටයුතු සඳහා සංචාරකයෝ තව අරමුණක් තමයි පුතා එනවා. ව්‍යාපාර කටයුතු සඳහා ලෝක විශාල ප්‍රමාණයක් එන්නේ දැනට එන ප්‍රමාණය ගත්තොත් එහෙම 101.3යි. 101.3ක් එනවා ව්‍යාපාර කටයුතු සඳහා. මේ තමයි ලංකාවට සංචාරකයන් ප්‍රධාන අරමුණු තුනක්. වැඩිම සංචාරක පිරිසක් එන අරමුණු තුන තමයි මේ. විවේකයේ සහ විනෝදයට 68ක් විතර, නෑදෑ හිතවතුන් බලන්න 27ක් විතර, ව්‍යාපාර කටයුතු සඳහා 1.5ක් විතර නැත්නම් 1.3ක් හරියට වෙනවා. මේ විදිහට අරමුණු කීපයකට ලංකාවට මිනිස්සු එනවා. මීට අමතරව තව අරමුණු තියෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි හිතමුකෝ මෝදි ආවනේ නරේන්ද්‍ර සිං මෝදි ලංකාවට ආ මේකට විවේකයට විනෝදයටත් නෙමෙයි නෑදෑය බලන්න දෙයාගේ කවුද මෙහෙ ඉන්න නෑදෑය. එයා බිස්නස් එකකටත් නෙමෙයි මෙහෙ ආවේ. එහෙම අරමුණු තියෙන. එයාට කියන්නේ පුතේ රාජ්‍යතාන්ත්‍රික අරමුණු තියෙනවා. දැන් මේ දවස්වල ක්‍රීඩකයෝ සෙට් එකක් ඇවිල්ලා ඉන්නේ. ඒ කට්ටිය නම් ආවේ විවේකය හා විනෝදයක් එක්කමයි. හැබැයි ඒක නෙවෙයි යාගේ අරමුණ. එයාලා ආවේ ක්‍රීඩා කටයුතු සඳහා. පැහැදිලි වෙනත් අරමුණු තියෙනවා ගොඩක්. හැබැයි මේ අරමුණු තුන තමයි ප්‍රධාන අරමුණු තුන. පැහැදිලි? මේ ගැන මම ඔයාලට ඒ නෝට් එක ඔයාලට දාන්න. තේරෙනවද? හරි. ඊළඟ පුතා අපි ඊළඟ ප්‍රශ්නය අහනවා. ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය කෙරෙහි බලපා ඇති සාධක හඳුනා ගන්න. ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය කෙරෙහි බලපා ඇති සාධක හඳුනා ගන්න. ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය කෙරෙහි බලපා ඇති සාධක හඳුනා ගන්න. මේක ටිකක් දිගට කතා කරන්න ඕනේ වැඩ. ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය කෙරෙහි බලපා ඇති සාධක හඳුනා ගන්න. හරි. මේ සාධක හඳුනා ගන්න අපි පොඩ්ඩක් චුට්ටක් විතර කෑ ගන්න එක නේද හොඳ? පොඩ්ඩක් විතර කෑ ගහන්න. දැන් මයික් ඔයාට ඔන් කරගන්න පුළුවන්. මොච්චර ඔගේ මියුට් කරලා තිබ්බේ. දැන් ඔයාට ඔන් කරගන්න පුළුවන්, කෑ ගහන්න පුළුවන්. ඔයක විනාඩි 3ක් විතර කෑ ගහමු ඉතින්. හරි කට රිදිනවා. හරි. පොඩ්ඩක් කෑ ගහන්න. ඔයත් කෑ ගහන්න. මම පොඩ්ඩක් කරවගෙන වතුර එකක් එහෙම බොන්න. හරි. Vale, badal මොනවද තියෙන්නේ? ඔයාලගේ ප්‍රෝග්‍රෑම් එකේ?
හරි. පුතා අපි ආපහු පාඩමට එමු. හරි. ප්‍රශ්නේ තමයි පුතා ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය කෙරෙහි බලපා ඇති සාධක. ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය කෙරෙහි බලපා ඇති සාධක විස්තර කරන්න. නැත්නම් සාධක විභාගයේදී පුතේ එන්න පුළුවන් තුනක් විස්තර කරන්න කියලා කෙලීම කියන්න පුළුවන්. පැහැදිලි? ඒක අපි වෙනම කතා කරමු. දැනට අපි පොදුවේ කතා කරමු ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය කෙරෙහි බලපා ඇති සාධක. දැන් බලන්න පුතා මේක මෙහෙම අහන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය සඳහා ඇති විභවතා කියලා අහන්න පුළුවන්. මේ බලපා ඇති සාධක වෙනුවට විභවතා මොනවද කියලා අහන්න පුළුවන්. දෙකම එකයි. විභවතා කියන්නේ ඉඩකඩ කියන එක, බලපා ඇති සාධක කියන්නේ ඉඩකඩ කියන එක. නැත්නම් හේතු කියන එක නේ. විභවතා ඉඩකඩ මොනවද තියෙන්නේ? අවස්ථා මොනවද තියෙන්නේ? ඒක තමයි විභවතාවයක් කියලා කියන්නේ. ඔකේෂන්ස්. විභවතා අඳුර ගන්න කියලා. පැහැදිලිද? රයිට්. මේ බලන්න මම පුතේ මේ අපි කිව්වා අපි එකිනෙක චූටියට හිමීට බලවේ. හරි දැන් වෙනදා වගේ මම ඔයාලට ගන්නන්න පටන් ගන්නවා. මේ බලන්න. දැන් ඔය ලංකාවේ සාමාන්‍ය ලංකාව ගත්තම සාමාන්‍ය සංචාරකයෝ වැඩිපුර ආකර්ෂණය වෙන්න එක හේතුවක් තියෙනවා. ප්‍රධාන හේතුව. හේතු ගොඩක් බලමු අපි. තුනක් හතරක් බලමු. එක හේතුවක් තමයි පුතා ලංකාවේ මේ දේශගුණය. දේශගුණය කියලා කෙලින්ම කියනවා නෙමෙයි. මේ බලන්න දේශගුණික වෙනස්කම්. ඒ දේශගුණික වෙනස්කම් කියනවට වඩා හොඳයි දේශගුණික විවිධත්වය. මොකද දේශගුණික විවිධත්වය. දේශගුණික විවිධත්වය මේ බලන්න මම පුතා මෙහෙම. දැන් අපි මේ මන්නාරම දිහා ඉන්නකොට අද ගිහිල්ලා බලන්න. දැන් අද යන්න එපා. අනේ. කවදා හරි දවසක ගිහිල්ලා බලන්න. සෙල්සියස් අංශක 32ක් විතර උෂ්ණත්වය. පට්ට රස්නේ. සමහර කාල තියෙන සෙල්සියස් අංශක 35යි යෝ. අය කාන්තාර ගතිය තමයි. තව පැයකින් පැය දෙකකින් පැය තුනක් යමුකෝ. පැය 3කින් ප්ලේන් එකක එනවා නම් විනාඩි 40කින් නෝරෙලියට එන්නකෝ. සෙල්සියස් අංශක 13යි 12යි 11යි ඔහොම තියෙන්නේ.
කොහොමද වෙනස? මේ වගේ දෙගුණයකට වඩා වැඩි මෙහි. හැබැයි අනුරාධපුරේ දිහා යනකොට අන්න සෙල්සියස් අංශක 30ක් විතර. ඔන්න මාතලේ හරියට එනකොට මාතලේ ඔය දඹුල්ල හරිය නෙවෙයි මාතලේ ටවුන් එක කිට්ටු එනකොට අන්න සෙල්සියස් අංශක 28ක් විතර. මහනුවරට එනකොට අන්න සෙල්සියස් අංශක 25ක් විතර. කොහොමද වෙනස? දැන් ඉන්දියාව ගන්න. නැත්නම් අපි ගමු යුරෝපේ රට. යුරෝපේ අපි සංචාරක වැඩිපුර එන්නේ යුරෝපේ පැත්තෙන්. හොඳ සංචාරකයෝ. හරි. හොඳ සංචාරක කියන්නේ අපිට වැඩිපුර වියදම් කරන සංචාරක වෙන්න බෑ. එහෙම සංචාරක වෙන්න වැඩිපුර යුරෝපේ පැත්තේ. නෝර්වේ ගන්නකො. නෝර්වේ රටේ කොතනට ගියත් එකම උෂ්ණත්වය. ස්වීඩනයේ කොතනට ගියත් එකම උෂ්ණත්වය. වෙනසක් නෑ. මිනිස්සු කැමති චේන්ජ් එකකට වෙනසකට. පැහැදිලි ඒකනේ මිනිස්සු අවුරුදු 5න් 5ට ආණ්ඩු වුණත් මාරු කරන්නේ. වෙනස බලන්න. ඒකල සමහර කාලවලට වෙනස සැපද කියලා හැමත් අහනවා. වෙනස මිනිස්සු අපේක්ෂා කරනවා. හොඳ වුණත් නරක වුණත් වෙනස බලනවා. ඒ වගේ තමයි රටේ වුණත් පුතා දේශගුණ වෙනස් තැන් වලට. ඒක මාන විදියට පොඩි දූපතක් වෙලා ලංකාවේ සුපිරි වෙනසක් තියෙනවා තැන් වල. මෙතන වෙනස් මේ හැමතැනම වෙනස්. ඉතින් සංචාරකයන් වරුනේ මේක පුතා. උෂ්ණට පිය කරනවා නම් මෙතන හිටිය හැකි. ඒ වගේම ඒකට වඩා වෙනස් අත්දැකීම් ගන්න මෙහෙට වෙනවා. ඒකට කියලා පුතා දේශගුණික විවිධත්වයක් සහිත වීම. ආන සංචාරක වෙන්න සුපිරි හේතුවක්. දේශගුණය විවිධත්වයක් සහිත වීම. දේශගුණ විවිධත්වයක් සහිතයි. ඒ නිසා මේක තමාර්ථයන් වල සීතයි නුවරට පැත්තේ. අර එහෙම හෙන රස්නේ. දැන් නිකන් මාතලේ දිහා නිකන් නුවර දිහා නිකන් මධ්‍යම ප්‍රතිපදාව. හරි? පට්ට රස්නේකුත් නැහැ, රස්නේ නැත්තේත් නැහැ. බරපතල සීතලකුත් නැහැ, බරපතල රස්නේකුත් නැහැ. අනිත් ඒ දවසේ සරින් සරින්වත් වෙනස්. දැන් මාතලේම ගත්තොත් එහෙම, නුවරේම ගත්තොත් එහෙම, ප්‍රමුඛකල දිහා කොහෙද වුණත් රැයට තියෙන උෂ්ණත්වයේ දවල් තියෙන උෂ්ණත්වයේ පොඩි වෙනසක්, චුට්ටි වෙනසක් තියෙනවා. මේ වෙන විවිධත්වයක් තියෙනවා මේක. මේක ලංකාවට සංචාරක වෙන්න එක හේතුවක්. දේශගුණ විවිධත්වය කියන එකට. තේරුණාද? අන්තික පාරිසරික විවිධත්වය. පාරිසරික විවිධත්වය. අර ඉස්සෙල්ලා අපි කිව්වේ මාර විදියට පාරිසර වෙනස් නේ පුතා. දැන් අනුරාධපුරේ දිහා පොළොන්නරුව දිහා තියෙන පරිසරය නෙවෙයි මහනුවරට එනකොට හෙන්න කඳු කර ගොඩක් තියෙනවා. හරි? ඊට පස්සේ නුවර එළියට යනකොට දියැලි එහෙම තියෙනවා. වෙරළට යනකොට වෙරළ කලාපයේ අත්දැකීම ගන්න පුළුවන්. ඔය පාසි කුඩා දිහායේම මාබල් බීච් එකේම කියලා නාන්න පුළුවන්. හරි? නානවා කියනකොට බය වෙන්න එපා. සාමාන්‍ය නාන කට්ටියක් ඉන්නවා. හරි? පැහැදිලිද? හරි. ඒ කට්ටියට නාන්න පුළුවන්. ඒ මාරයි නේද පරිසර වෙනස් නේ. ඒකනේ ලංකාවට ආවම වෙරළ බලන්න පුළුවන්. මුහුද බලන්න පුළුවන්. කඳු බලන්න පුළුවන්. වනාන්තර බලන්න පුළුවන්. දැන් ඔය හෝර්න් ටැන්ඩ දිහා ඊට පස්සේ ගත්තොත් එහම අඹේවැල දිහා බෝපත්තලාව දිහා කඳකොළ දිහා ගිහුවම තනකොළ පිට්ටනි බලන්න පුළුවන්. වෙනස්. සිංහරාජ දිහා ගිහුවම තියෙන වනාන්තර ජාතිය සම්පූර්ණයෙන් වෙනස්. නගරස් යනකොට ඊට වඩා වෙනස් එකක්. මාතලේ ගත්තොත් ඒ රිවර්ස්ටන් පැත්තට යනකොට ඊට වඩා වෙනස්. ඉතින් බලන්නකෝ වස්ගමුවට යනකොට මට්ට වෙනස්. මාතලේම බලන්නකෝ මාතලේ වස්ගමුව තියෙනෙත් මාතලේ. ඊට අමතරව රිවර්ස්ටන් තියෙනෙත් මාතලේ. ඒ දෙක වෙනස්. එකිනෙකට වෙනස්. ඊට වඩා වෙනස් සම්බන්ධවල දිහා යනකොට යාළුවෝ වෙනස්. මේකට මාර විදියට කැමතිනේ පුතා. අලි බලන්න පුළුවන්. හොටන් දැන්නට ගියොත් ගෝන්න බලන්න. ඉතින් වෙනස් මේකට මාර කැමතිනේ සංචාරකයෝ. නමුත් එයාලගේ රටවල එහෙම වෙනසක් නැහැ. හරි? මේ වෙනස. පාරිසරික විවිධත්වය පුතා. මාරයි එක. දැන් වෙනස්කම් දෙකක් නැත්නම් මේ සංචාරක වැඩිපුර කැමති වෙන්න හේතු දෙකක් කිව්වා. මාර කැමති ඕගොල්ලෝ. ඔය වෙනසට කැමති. ඔයත් කැමති මාත් කැමති අපි හැමෝම කැමති මේ වෙනස්කම් වලට.
ඔයා වුණත් වෙරළ බලන්නත් ආසයි හෝටල් යන්න බලන්නත් ආසයි. හරි. ඒක ඉතින් අපේ රටේ වාසනාවක් නේ පුතා. අපිට හුම්මාන ඕන වෙනකොට හුම්මානක් බැලුවේ. සත්තුවත්තක් බලන්න ඕන ඒකත් බැලුවේ. අලි බලන්න හිතුනොත් ඒකත් බැලුවේ. වෙනස් තත්ත්වයන් තියෙනවා. තේරුණානේ? right. දෙකක් කිව්වා. ආයෙ බලන්න පුතා තව එකක්. ලංකාවට සංචාරකව කැමති වෙන්න තව හේතුවක් තියෙනවා. ඒ තමයි අපේ තියෙනවා පුතා සුපිරි ආගන්තුක සත්කාරය. මාරයි ආගන්තුක සත්කාරය. දැන් බලන්න අපි සංචාරකව ඕනේ මේ දවස්වල නෙවෙයි මේ දවස්වල මේක අදාළම කරගන්න එපා. මේ දවස්වල ගෙවල් වලට ගෙන්න ගන්නත් එපා මොකෙක්වත්. හරි? ගෙන්න ගන්නත් එපා ගෙවල් වලට යන්නත් එපා. හරි? යනවට කැමතිත් නැහැ. ඔයාලා කවුරුත් එනවට කැමතිත් නැහැ. මොකද මොකෙහි ගිහිල්ලා එනවත් දන්නේ නැහැ නේ පුතා. තේරුණා නේද? ආයේ මොකද නිකන් ආනුගේ පොකුරකට අපි සෙට් වෙන්නේ. හරි? ඒක පොකුරු හැදෙනවනේ මේ කාලේට. ඒ නිසා මේ කාලේට එහෙම යන්නේ නැහැ. නමුත් ඔය කොරෝනා සීසන් ඒවා අමතක කරලා දාපුවාම එහෙම නැති කාලෙකුත් තිබ්බනේ අපිට. ඒ කාලේ කොහොමද? ගෙදරකට කවුරු හරි ආපුවාම තේ එකක් නොදී යවන්නේ නැහැ පුතා. බිස්කට් එකක් ගේන්න. තේ එකක් දෙන්න. ගෙසෙල් ගෙඩි අරවා මේවා දෙනවා. ඉස්සරම බුලත් පිට අරවා මේවා දෙනවා. ඒ මාරයි. අවුරුද්දට එහෙම බලන්න අම්මට. හරි. තවර කට්ටිය ගෙදර නෙමෙයි ඉන්නේ පිට ගෙවල් වල ඉන්නේ. සති දෙකක් විතර එහෙම ඉන්නේ. මල ගෙදරක් බලන්න. කොහොමද කියලා? ලෝකේ කොයිම රටකවත් පුතා මල ගෙවල් වල බත් දෙන්නේ නැහැ. අපි ඒත් දෙනවා. මාරයි. බත් දෙනවා. බිස්කට් දෙනවා. දැන් නම් නෙස්කැපේම දෙනවා. අන්තිම බුෆේ සිස්ටම් එකල දෙන්නේ. අන්න සත්කාරයකට. දන්සල් දීම බලන්න. දැන් මේ අපිට අවුරුද්දක් දෙකක් විතර තමයි දන්සල් දෙන්න බැරුනේ පහුගිය කාලේදී සහරාන් සිද්ධිය මේ අවුරුද්දේ කොරෝනා සිද්ධිය. නැත්නම් එසක් එකට පොසොන් වලට පුතා අපි දන්සල් නොදී හිටපු જાතියක් නෙවෙයි. සුපිරියර් දන්සල් දුන්නා. වෙන කොයිද ඔහොම දන්සල් දෙන්නේ? මිනිස්සු කැමැත්තෙන් දෙන්නේ. ආයේ මොන ලෝභ කෙනා වුණත් මොන සල්ලි නැති කෙනා වුණත් සල්ලිකාරයා වුණත් එහෙම වෙනසක් නැහැ. දන්සල් වල හිටන් ඉන්නවා. ඒක වෙනසක් නැහැ. ඒක නරකක් නෙවෙයි. ලෝකෙ කොහොමවත් නැහැ පුතා එහෙම. ඕක කියන්නේ ආගන්තුක සත්කාරය. දැන් බලන්න ඔය හෝටල් එකකට එම ගියපුවාම ඕම් බුලත් අතක් දීලා ඕම් ආයිබෝවන් එම කියලා. එන්න සර් කියලා එහෙම දී අර එන්න ඕන. ඒ නැත්නම් එන්න මිස් ඒ කියලා. මොනවද බැලුවේ? ඉතින් සංචාරකයන්ට මේක මාර විදිහට හිතට අල්ලන්න ඕනේ පුතා. සංචාරකව ආපුවම පට්ට සැලකිලිනේ. සංචාරකයන් සුපිරියට සලකනවා ලංකාව. ලෝකේ කට්ටිය එදා ඔය ඉබන් බතූතා ඊට කලින් ඔය ග්‍රීසියේ හිටපු සංචාරකව ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒ කාලේ ඉඳලම ලංකාව සංචාරක පාරාදීසයක්. සංචාරකයෝ වැඩි කැමැත්තෙන් ආපු තැන. ඒකට හේතුව මෙහි ආගන්තුක සත්කාරය. ලෝකෙ කට්ටිය පුතා ලංකාවේ මිනිස්සුන්ට කිව්වේ සිනහවකින් මුව සරසාගත් ජාතිය. අපි පුතා බුම්මගෙන ඉන්නේ නැහැ ලංකාවේ කට්ටිය. හිනාව වෙනවා. නේද? හිනාවක් අපේ තියෙනවා. ඒක මේ අවඥා සහගත හිනාවක් නෙවෙයි. කාටුණත් හිනාව වෙනවා. උදේ දැක්කොත් එහෙම නිකන් මුස්පේන්තුවා වගේ යන්නේ නැහැ. good morning. ආයිබෝන් එහෙම එකක් තියෙනවා අපේ. ඕකට සංචාරකව කැමති පුතා. ඒ වගේම ලංකාවේ හෝටල් පහසුකම් සංචාරකයන් සුපිරිය සලකනවා. දැන් සංචාරකව කැමති වෙකට. හරිද? සංචාරකයෝ ඉල්ලන ඕන දෙයක් මෙහි සප්ලයි කරන්න පුළුවන්. කෑම බීම ඒ විවිධ දේවල් ඒවා සංචාරකයන්ට දෙනවා. එසා ලංකාවට අපෝ සංචාරකයෝ බඩගින්නේ නැහැ. එසා සංචාරකයන්ට මෙහි තියෙන ප්‍රධාන එකක් තමයි ලංකාවට සංචාරක වෙන්න හේතුවක් තමයි ආගන්තුක සත්කාරය. මාරයි ඒක. hospitality service ආගන්තුක සත්කාරය. ආගන්තුක සේවා මේව මාරයි. තේරුණාද? හරි. ඔකට එක හේතුව. හරි. අනිත් හේතුව මේ බලන්න පුතා. ලංකාවේ බලන්න. දැන් ගන්න මහනුවර ගන්නකො. ටවුන් එක ජනතා මාලිගාව තියෙනවානේ.
ඒක බෞද්ධ උරුමයක් නේ. ඉතින් ලෝකේ විවිධ රටවල් වල සංචාරකයෝ බෞද්ධ කට්ටිය විවිධ රටවල් වල බෞද්ධයෝ දළදා මාලිගාව බලන්න එනවා. බෞද්ධ විතරක් නෙමෙයි. හින්දු කතෝලික ඉස්ලාම් වෙනත් ආගමික කට්ටිය මේ දළදා මාලිගාව බලන්න එනවා. ඔයා බලන්න දළදා මාලිගාවේ මහනුවර වැල්බෝධිය තියෙනවානේ. අර හතරමහා දේවාලය ළඟ වැල්බෝධිය. වැල්බෝධියේ බෝධියේ ඉඳලා මීටර් 3ක්. අයිනෙන් බලන්න ඉතාලි ගෘහ නිර්මාණ ශිල්පයට අයිති සාන්ත පාවුලු දේවස්ථාන සෙන්ට් පෝල් පල්ලිය කියලා අපි කෙටියෙන් කියන්නේ. මේ සෙන්ට් පෝල් පල්ලිය එතන තියෙනවා. එතන තමයි ඉස්සර සුමංගල විද්‍යාලය තිබ්බේ. ඉස්සර සුමංගල විද්‍යාලය නෙමෙයි ඒකට කිව්වේ සෙන්ට් පෝල් කොලෙජ් කියලා. ඒක නෙමෙයි කියන්න හදන්නේ. පල්ලිය දැන් අවුරුදු 400කට ආසන්න පරණකමක් තියෙනවා. නැත්නම් 350ක් විතර පරණයි. කිසිදු දවසක දළදා මාලිගාවත් එක්ක අඬදබරයක් නැහැ නේ පුතා. සුහදවයි. මාලිගාවේ පෙරහැරට යාලා උදව් කරනවා. අර කට්ටියගේ පූජා උත්සව වලට දළදා මාලිගාව උදව් කරනවා. ඉතින් දළදා මාලිගාවට එන කට්ටිය සෙන්ට් පෝල් පල්ලියටත් යනවා. සෙන්ට් පෝල් පල්ලියට විවිධ රටවල් වලින් එනවා. එයාලා දළදා මාලිගාවටත් යනවා. ආම්බල. එතනම පල්ලිය මීටර් 200ක් ඇති. මීනම් බක්කම් දේවස්ථාන නැත්නම් මහ පල්ලිය කියනකොට. ඒක ඉස්ලාම් පල්ලියක්. ලෝකෙ විවිධ රටවල් වල ඉස්ලාම් බැතිමත් වෙයි. ඒක කිසිම තහනමක් නැහැ බෞද්ධ කට්ටියට යන්න බෑ ක්‍රිස්තියානි එහෙම නැහැ ඕන කෙනෙකුට යන්න. ඒක බලන්න එනවා කට්ටිය. ඊට අමතරව කතරගම දේවස්ථාන පුල්ලයාර් කෝවිල හින්දු කට්ටිය ඕන තරම් බෞද්ධ ඉස්ලාම් කට්ටිය ඕන තරම් එනවා විවිධ රටවල් වල කට්ටිය. මට කියන්න පුතා ලංකාව චූටි රටක් නේ. මම මහනුවර විතරයි උදාහරණ ගත්තේ. ඔක මාතලෙත් එහෙම තමයි. මාතලේ අනිවාර්ය පන්සල තියෙනවා. ඒ වගේ මාතලේ පල්ලි තියෙනවා. දැන් වහකෝට්ටේ ගිහපුවා මාතලේ. ඒ ක්‍රිස්තියානි පල්ලි. නැත්නම් කතෝලික පල්ලි ගොඩක් තියෙනවා. අවුරුදු 100 ගානක් තිස්සේ පෘතුගීසි කාලේ ඉඳලා තිබිච්ච. ඉතින් පුතා ලෝකයේ හැම රටවල් කොහෙද තියෙන්නේ? ඒකට කියනවා පුතා අපි පැහැදිලි සංස්කෘතික විවිධත්වයක් තියෙනවා. මේ සංස්කෘතික විවිධත්වයට මිනිස්සු කැමති වෙන්න ඕන. ඒක හරියට පුතා එකපාරට මල් තියෙන වට්ටියක් වගේ නෙවෙයි. විවිධ වර්ණයේ ලස්සන මල් තියෙන මල් වට්ටියක් වගේ ලංකාව සංස්කෘතිය අතින් ගත්තොත්. අපි හැම සංස්කෘතියම කරු කරනවා. ඉතින් ලෝකයේ විවිධ සංස්කෘතියන් කරු කරන මිනිස්සු ලංකාවට එනවා. ලංකාවේ මාර සංස්කෘතික විවිධත්වයක් තියෙනවා. ඔය එකෙක් දෙන්නේ ගොබ්බ විදියට සංස්කෘතික ભેද භින්නතා ඇති කරගන්න උත්සාහ කරාට සාමාන්‍යයෙන් පුතා ලංකාව කියන්නේ මාර සංස්කෘතික විවිධත්වයක් තියෙනවා. මේ සංස්කෘතික විවිධත්වය මාරයි සංචාරක ආකර්ෂණයට. පැහැදිලිද? ඒ සංචාරක ආකර්ෂණයට හේතුව සංස්කෘතික විවිධත්වය ලංකාවේ. පැහැදිලි? පැරණි නටබුන් කොච්චර තියෙනවද? එක එක ආගම් වලටයි දීලා තියෙන්නේ. දැන් නාලන්ද ගෙඩිගේ ගන්න. ඒක හින්දු සම්ප්‍රදායට හදපු එක. ඊට පස්සේ මාතලේ මුත්තුමාරි අම්මන් දේවස්ථානේ බලන්න. ලංකාවේ තියෙන උසම හින්දු දේවස්ථාන අතරින් එකක්. හරිද? ඒ වගේ ලංකාවේ මාර සංස්කෘතික විවිධත්වයක් තියෙනවා. හින්දු, ඉස්ලාම්, කතෝලික, ක්‍රිස්තියානි, බෞද්ධ විවිධ කට්ටිය. ඒකට ලෝකේ විවිධ ආදාළ කට්ටිය විවිධ සංචාරකයෝ මාරයි. ඒ නිසා ලංකාව මාර ඉස්සෙල්ලා කිව්වා වගේ සංස්කෘතිය අතින් ගත්තොත් එහෙම විවිධ මල් වර්ග තියෙන වට්ටියක් වගේ ලස්සනයි. ඒ නිසා සංචාරකයෝ මාර ආකර්ෂණයක් මේකට තියෙනවා. පැහැදිලිද? රයිට්. අන්තිම කතාව. ලෝකෙ පුතා කලාතුරකින් රටකට හිමි වෙන chance එකක් තමයි OSS 4S S4ක් තියෙනවා අපිට මොනවද S4 S4 නෙවෙයි S4 දැන් ඉන්දියාව ගියොත් අපි ගමුකෝ
අපි යන්කෝ නෝර්වේ ස්වීඩන් වලට ලස්සනයි රටවල් සුපිරි ඒක අදාළ නැහැ මාර ලස්සනයි නෝර්වේ ස්වීඩන් ජපානයේ ලස්සනයි තමයි සංචාරකයෝ තියෙනවා තමයි හැබැයි 4S නැහැ මස 4S එකක් තමයි පුතා එක S එකක් තමයි sun හිරු එළිය sunrise කියන්නේ හිරු එළිය අවුරුද්ද පුරාම දවස් 365ම පුතා ලංකාවට හොඳ හිරු එළියක් තියෙනවා ඒ වාරයි අවුරුද්දේ දවස් 365ම හිරු එළිය තියෙනවා ඉතින් බලන්න සංචාරකෝ මේකට මාර කැමති හොඳට හිරු එළිය වැටෙනවා sun එකක් එක්කොට අනිත් එක තමයි ලංකාව වටේටම තියෙන ලස්සන මුහුද. ඉන්දියාවත් වටේටම මුහුද නැහැ. පාකිස්තානවත් එක වාටියක විතරයි. රුසියාවත් උඩ වාටිය විතරයි. පැහැදිලි? ඒව රටවල් කීපයයි තියෙන වටේටම මුහුද. හවායි දූපත් අපි වගේ හොඳයි යාලට. මාලදීවයින්ට අපි වගේ තමයි හොඳ මුහුදක් තියෙන. අපිටත් ඒක තියෙනවා. ඒකට කියන්නේ පුතා C මුහුදක් තියෙනවා. අනිත් එක පුතා ජපානයේවත් මුහුදක් තියෙනවා. හැබැයි ජපානයේ මුහුදේ වැඩි හරියක් තැන් වල තියෙන්නේ පුතා ගල් දෙබොක්කාව. මෙහෙම පතරා කැත්ත වෙරළ කැතයි වෙරළ. ඒක ගල් කුට්ටි ගොඩක් තියෙනවා. ඒ ශ්‍රී ලංකාවේ වගේ පෙරලි ඉන්න පුළුවන් වෙරළි. අර අපි නම් මොකද කරන්නේ? වෙරළට ගියපුවම පොඩ වලක් පාර ගන්නවා. ඒක ඇතුළට බහිනවා. වැඩි අඟ පුරා දා ගන්නවා. බෙල්ල කෑල්ල විතරක් කොහොමද තියාන සෙල්ෆියක් ගහනවා. මොකද අපිට හොඳට වැලි තියෙනවා වෙරළේ. ජපාන් වෙරළේ පුළුවන්. ගල් කුටි උඩ තම තියා ගන්න. අමාරුයි. පට්ට කැත වෙරළා. ලංකාවේම නේ මාර වෙරළ නෙවෙයි මාර වැල්ලක් නෙදී. වැලි සහිත වෙරළක් තියෙනවා අපිට සෑන්ඩ්. වැලි සහිත වෙරළ. අනිත් එක අර ඉස්සෙල්ලා කිව්වේ අපි මාර සර්විස් එකක් තියෙනවා කියලා. ආගන්තුක සත්කාර නම් টොප් එක ලංකාව. මාරයි. ආගන්තුක සත්කාර කිව්වනම් පුතා ලංකාව තමයි. අර ඉස්සෙල්ලා කිව්වේ සීනාවකේ මුව සරසාගත් ජාතිය කියලා. ලංකාවේ කට්ටිය පුතා කාගෙන් හරි පාරක් එවන්නකෝ. ගිහිල්ලා දාන්න. මෙතන යන්න ඔහොම යන්න ඔය සමහර කට්ටිය වාහන නතර කරලා අහන පාරවල් වලින්. එයාලා කියනවා පැහැදිලිව කියනවා විනාඩි 2-3 අරන් කියනවා මෙහෙන් ගිහිල්ලා ඔතන යන්න මේ පාරේ යන්න පුළුවන් ඔහොම යන්න පුළුවන්. එහෙම කියනවා. ඒ අපේ කට්ටියට වී රටවල් වල සංචාරකයන්ටත් එහෙම තමයි. හොඳ පිළිගැනීමක් තියෙනවා ලංකාවේ. හොඳට සලකනවා. මම අර ඉස්සෙල්ලා කිව්වේ එකෙක් දෙකෙක් කොයි ගස්ගෙන් මොදෙන්නේ තුන් දෙනෙක් කොයි සංචාරකයන්ට හිරියල් කරන්න උත්සාහ කරාට ලංකාවේ සාමාන්‍ය මිනිස්සු ලංකාවේ හෝටල් ශේත්‍රේ සංචාරක ශේත්‍රේ කට්ටිය මාර විදියට සංචාරකයන්ට උදව් කරනවා. ඒ වගේම සංචාරකයන්ට මාර විදියට සලකනවා. සර්විස් එක මාරයි. සර්විස් Sun-Sea Sand Service 4SS තේරුණාද? 4SS තියෙන රටවල් අඩුයි. හවායි එහෙමයි. සිංගප්පූරු එහෙමයි. මොරිසස් දූපත් එහෙමයි. සීසෙල්ස් දූපත් එහෙමයි. ලංකාව එහෙමයි. 4SS තියෙනවා. ඒ නිසා ලංකාවට සංචාරකයෝ පට්ට ආකර්ෂණයක් තියෙනවා. හේතු කිව්වනේ. නෝට් එක දාන්න. හරි. ඊළඟ ප්‍රශ්නේ මම මේ විභාගයේ ස්වරූපෙටම තමයි වාට ප්‍රශ්න දාන්නේ. ඔව් අනේ එක් පාරක් මොකද්ද වෙනවා සිග්නල් නැහැ කියලා සමහර ළමයි දානවා. ඔව් එහෙම බාහිරතා ඇති වෙනවා. ගැටලු සිග්නල් දෝෂ ඇති වෙනවා. සුදන්ත නැද්ද? හරි. ඒක සිග්නල් දෝෂ ඇති වෙනවා.
මොකෝ කරන්නේ ඉන්නේ දැන් ඇහෙනවද නිකන් කොටන්න ඕකේ නිකන් ලිෆ්ට් වෙනවා ලිෆ්ට් වෙනවා කියන එක අදහස ලිෆ්ට් වෙනවා වෙන්නේ නැති පරිසර බාධක පරිසර බාධක වෙනවා පුතා ඇහෙන්න හෙන්න කියන්න බෑ පුතේ මොකද කට පට්ට සද්දයි ඇහෙන්නේ නැහැ කියන්න එපා සද්දෙට කතා කරනවා ඇහෙනවද නේද එයා අය කොටන්න බලන්න ඇහෙනවා ඒකනේ මිශ්‍ර අදහස් තියෙන මිශ්‍රයි හරි හොඳයි මටත් හොඳට ඇහෙනවා සර් හරි ඇහෙනවා ඔය ඇහෙනවා කියලා කියන්නේ මේ අපෝ වෙනද හොඳටම ඇහෙනවා ඇහෙනවා සර් ඇහෙනවා අන්තිම මාර ලස්සන හඬක් නේ හොඳට ඇහෙනවා ඕ මරුවට ඇහෙනවා ඒකනේ හරි එතකොට ඇහෙනවා කියලා තමයි කියන්නේ ඒකනේ සර් ඇහෙනවා දැන් අපිට මේකේ මම දන්නවා සමහර පැති වලට සිග්නල් පිළිබඳ දෝෂතා තියෙනවා එහෙම තත්ත්වයන් තියෙනවා ඒක ඇත්ත සද්ද වැඩි සර් ඕ බලන්න සද්ද වැඩි කියලා හරි සද්ද වැඩි හරි ඇහෙනවා රයිට් හොඳයි රයිට් අපි ඊළඟට කතා කරමු හරි අහලා තියෙන ප්‍රශ්නේ තමයි සංචාරක කර්මාන්තය මගින් මෙරට ආර්ථික අංශය කෙරෙහි ඇති කරන හිතකර බලපෑම මම ප්‍රශ්නේ ලියනවා මෙතන සංචාරක කර්මාන්තය මගින් මෙරට ආර්ථික අංශයට ඇති හිතකර බලපෑම විභාගයේ දිනන් කියන්නේ 3ක් විස්තර කරන්න එහෙම මම එහෙම එකක් නෙවෙයි මෙතෙන්දී 3ක් වෙන විස්තර කරනව නෙවෙයි පොදුවේ විස්තර කරගෙන යනවා අපි ප්‍රශ්න සාකච්ඡා කරනකොට ඒ අදාළ ප්‍රශ්නයට අනුව අපි හදමු හරි සංචාර කර්මාන්තය මගින් මෙරට ආර්ථික අංශයට ඇති හිතකර බලපෑම මෙරට ආර්ථික අංශයට ඇති හිතකර බලපෑම මේ වාටමයි පුතා මෙහෙම ලංකාවේ සංචාරක කර්මාන්තය ලංකාවේ ආර්ථිකයට හිතකර බලපෑම් ගොඩක් තියෙනවා මේ බලන්න එකක් ඒ තමයි ලංකාවේ සංචාරක කර්මාන්තය අපිට විදේශ විනිමය අරන් විදේශ විනිමය ලැබීම මාරයි විදේශ විනිමය කියලා කියන්නේ ඔයාලට සරලව තේරෙන්නේ නැහැ අපි විදේශ රටවල් වලින් හම්බ කරගන්න ඕනේ පැහැදිලිද දැන් මේ බලන්න සංචාරකයෙක් අපේ රටට ආවොත් සංචාරකයෙක් ඒ මිනිස්සයා මල්වත්ත බලන්න ගියත් අපි 100 ටිකට් එක ගන්නකොට සංචාරකයා 500 ටිකට් එක ගන්න. එම් ගන්න ඕනේ නීතිය. සීගිරිය බලන්න සංචාරකයාට 500. බොනස් විටා කොරල් පරේ බලන්න සංචාරකයට 2000යි. දේශීය එක්කනට 200යි සංචාරකයට 2000යි. නරකක් නෙමෙයි මං කිව්වේ. අපිත් වෙන රටකට ගියොත් අපි පට්ට ගානක් ගෙවන්න ඕන තමයි. සංචාරකයා මේ රටට ආවත් එහෙම තමයි. ටිකට් වලින් අපිට සෑහෙන ආදායමක් හම්බ. ඒ විතරක් නෙවෙයි. සංචාරකයා ඇවිල්ලා හෝටල් වල නතර වෙනවා. ඒ හෝටල් වලට වියදම් කරනවා. කන්න බොන්න ඒ හැම එකකට වියදම් කරනවා. ඒකත් අපේ රටට ආදායම. සංචාරකයා නිකන් ඉන්නේ නැහැ පුතා. එහෙම ඇවිදිනකොට අඩුම තරමේ කඩලටයක් හරි කනවනේ. ඊට අමතරව වෙස් මූණක් දෙකක් ගන්නවා.
නැත්නම් පොල් කටු වලින් හරි මොනවාරින් හදපු දෙයක් ගන්නවා. ඒ කියන්නේ අපේ හස්ත කර්මාන්තවල දේවල් මිලදී ගන්නවා සිහි වටන විදියට. ඒ හැම එකක්ම පුත අපේ රටට ආදායමක්. අද මිනිහා එනකොට වීසා ගෙවාගෙන එන්නේ වීසා ගාස්තුවක්. ඊට අමතරව ගුවන් ගමන් ගාස්තු. එම්බාකින් ටැක්ස් කියලා අපි ගුවන් ගමන් බද්දා වියදම දරාගෙන ඉන්නේ. ඒ හැම එකක්ම අපිට ආදායම. උගේ වියදම් අපේ ආදායම. ඒ කියන්නේ සංචාරකය කරන සියලු වියදම් අපිට ලැබෙන ආදායම. ඒක විදේශ විනිමයක් පුතා මේක. ආසන්න වශයෙන් පුතා සාමාන්‍ය ලංකාවට මේ අවුරුද්දයි ගිය අවුරුද්දයි ගැන එච්චර හිතන්න යන්න එපා. සාමාන්‍යයෙන් අපිට මුළු ආදායම් වලින් සමස්ත ආදායමෙන් නැත්නම් සමස්ත විදේශ විනිමයෙන් සමස්ත විදේශ විනිමයෙන් අපිට පුතා 3% විතර සංචාර කර්මාන්තයෙන් ලැබෙන්නේ. සංචාර කර්මාන්තයෙන් 3% විතර ලැබෙනවා. සාමාන්‍යයෙන් 2013 ඩොලර් මිලියන 2400කට වැඩි. 2014 ඊට වැඩි. සංචාර කර්මාන්තයේ ඒ තරම් ආදායමක් අපිට හම්බෙනවා. විදේශ විනිමය මාර විදියට හම්බෙනවා. එස සංචාර කර්මාන්තයෙන් අපිට තියෙන ප්‍රධාන ආර්ථික අංශයෙන් තියෙන හිතකර බලපෑමක් තමයි විදේශ විනිමය ලැබීම. ඒක මාරයි. විදේශ විනිමය ලැබෙනවා අපිට. ඒක මාර විදියට අපිට ලැබෙනවා. ඒ නිසා එක හිතකර බලපෑමක් තමයි පුතා විදේශ විනිමය ලැබීම. පැහැදිලි? හරි. අපි බලමු. තව එකක් තමයි ලංකාවට පුතා සේවා නියුක්තිය ඇති කරනවා. සේවා නියුක්තිය. සේවා නියුක්තිය මේ බලන්න. අපේ රටවල් වලින් මේ විදේශ රටවල් වලට පත් කරලා ඉන්න තානාපතිවරු එම්බැසිඩර් කියන්නේ එයාගෙන් පස්සේ ඒ කාර්යාලවල වැඩ කරන කට්ටිය ගුවන් සේවිකාවෝ ඒ කියන්නේ ගුවන් නියමෝ ඊට අමතරව වෙනත් සාමාන්‍ය සංචාරකයට මලක් විකුණලා කඩලැටයක් විකුණලා ජීවත් වෙන පිරිස් ඉන්නවා. සංචාරකයට මඟ පෙන්වන පිරිසක් ඉන්නවා. සංචාරකයට ආරක්ෂාව සලසන පිරිසක් ඉන්නවා. සංචාරකයන්ට බස් රථ සේවා සපයන පිරිස් ඉන්නවා. මේ හැම කෙනෙක්ම පුතා රස්සාවනේ මේවා. ඒ රස්සා හැදෙන සංචාර කර්මාන්තය නිසා. ඒසා සංචාර කර්මාන්තයෙන් ලැබෙන ප්‍රධාන වාසියක් තමයි පුතා මෙන්න මේ රැකියා නියුක්තිය කියන එක. සාමාන්‍යයෙන් සංචාරක 100ක් කෙනකොට රස්සා 140ක් විතර හම්බ වෙනවා. මේක ඒම ආර්ථික කටයුත්තක් මේක. මාර විදියට මේක රැකියා නියුක්තියක් ඇති කරනවා. සාමාන්‍ය ලංකාවේ ආසන්න වශයෙන් ඍජු විදියට වක්‍ර විදියට රස්සාවල නිරත වෙලා ඉන්න සංචාර කර්මාන්තයට අදාළව ලක්ෂ 5කට කිට්ටුව. ඒ කියන්නේ මාර රස්සා තොගයක් තියෙනවා. දැන් ඔය සමහර රැකියා වක්‍රව සංචාර කර්මාන්තයේ යපිනවා. දැන් හස්ත කර්මාන්තයේ මේ දවස්වල වැටිලානේ තියෙන්නේ. මේ දවස්වල වෙස්මූණු ගන්න ඒ වගේ දේවල් වලට සංචාරකයෝ නැහැ නේද? නිකම්වත් සංචාරකේ බෙහෙතකටවත් නැහැ. ඒ කියන්නේ සංචාරකයෝ නැති අඩුව දැනෙනවා කියන්නේ සංචාර කර්මාන්තයෙන් අපිට සෑහෙන රස්සා තොගයක් හැදිලා තිබිලා තියෙනවා. ඍජු රැකියා වක්‍ර රැකියා මාර විදිහට හැදිලා තිබුණා. දත්තත් එක්ක දත්ත වාර්තාත් එක්ක මම ඔයාලට නෝට් එක දාන්නවා. හරිද? හරි. ඔව් ළමයි කියනවා සර් මේ වෙලාව හොඳයි උදේට data free කියලා කියනවා. ඔව් night time data උදේ පැය කිහිපයක් උදේ වරුවෙත් 7-8 විතර නම් තියෙනවා. ඒ වගේම පුළුවන්. පුළුවන් නේද? ඔව්. එතකොට ඒවා ඔව් එක සලකලක් නෙවෙයි සාමාන්‍ය මේ ටයිම් එක උදේ වරුව කියන එක මාර විදිහට වදිනවා. අනිත් දවස් එතකොට ෆ්‍රී වෙනවාට. හරිද? තමයි සමහරට තාපන්තියක් ඇති 8:00 10:00 ඒවට එහෙම සෙට් වෙන්න ලේසි එතකොට. තේරෙනවද? රයිට්. හොඳයි. ඊළඟට පුතා දැන් දෙකක් තුවා සේවා නියුක්තිය ඇති වෙන්නේ. අනිත් එක තමයි පුතා අපි කියනවා විදේශ ආයෝජන ලැබෙනවා. විදේශ ආයෝජන ලැබීම. දැන් සාමාන්‍ය 2014 විතරක්
ඩොලර් මිලියන මං හිතන්නේ 486ක් ආයෝජනය කරලා තියෙනවා විදේශ ආයෝජන. ඍජු විදේශ ආයෝජන foreign direct investment. ඒ සංචාර කර්මාන්තය ආශ්‍රිතව. ඉතින් විදේශ ආයෝජන ලැබෙනවා කියන්නේ අපිට. අපේ කර්මාන්ත දියුණු වෙනවා. අපිට රස්සායති වෙනවා. මේ වගේ දේවල්. විදේශ ආයෝජන ලැබීම. අනිත් පුතා සංචාර කර්මාන්තය නිසා රජයේ ආදායම් ඉහළ යනවා. රජයේ ආදායම් වැඩි වෙනවා කියන්නේ සමස්ත රටේ ආදායම් වැඩි වෙනවා. ඒව සිද්ධ වෙනවා. මේ විදිහට සංචාර කර්මාන්තය හරහා අපිට ලැබෙන ප්‍රතිලාභ ආර්ථික ප්‍රතිලාභ ගොඩක් තියෙනවා. අනිත් එක පුතේ දැන් අතොත් එම ඔය ලංකාවේ ජීවන තත්ත්වය ඉහළ යනවා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ. අනිත් එක ඔය පින්නවල වගේ ප්‍රදේශ, සීගිරිය වගේ ප්‍රදේශ, දඹුල්ල වගේ ප්‍රදේශ, හික්කඩුව වගේ, අලුයාරේ වගේ ප්‍රදේශ සංචාරකයෝ වැඩිපුර එනවනේ. ඒ එනකොට එයාලට සේවා සපයලා, හෝටල් පහසුකම් සපයලා මිනිස්සු ජීවත් වෙනවා. ඒ මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් හැදෙන්නේ සල්ලි වලින්. පැහැදිලිද? ඒකට කියනවා පුතා ප්‍රාදේශීය සංවර්ධනයක් සිද්ධ වෙනවා. මේ විදිහට සංචාරක කර්මාන්තය කියන්නේ ලංකාවේ ආර්ථික අංශයට ඉහළ ප්‍රතිලාභ ලැබෙන අංශයක්. පැහැදිලිද? right. ඊළඟ මාතෘකාව සාකච්ඡා කරන්න ටයිම් මදි වෙනවනේ. හරි. එහෙනම් අපි අද උදේටම නවත්තමු. අද උදේට නවත්තමු. හරිද? හරි. හොඳයි. එහෙනම් පුතේ අපි අද නතර කරමු. අපවසරයක් ලබන සතියේ කතා කරමු. හොඳයි. එහෙනම් ඔයාට ප්‍රශ්න තිබ්බොත් දාන්න මේ WhatsApp එකට Telegram app එක පුතේ දාගන්න අනිවාර්යයෙන්. මම Telegram app එක හැදුවේම ගොඩක් වෙලාවට බහුවර්ණ කරන්න තමයි ඒක ගොඩාක් තියාගෙන ඉන්නේ. ඒ නිසා ඒකට දාගන්න. හරිද? ඒ නිසා බහුවර්ණ අපි සාකච්ඡා කරන්න. මම අර ප්‍රශ්නයකට කල්පනා කරුවා උත්තර ටික දාගෙන යන්න කියලා. ඒ තේරුමක් නැහැ කියලා හිතුණා. මොකද උත්තර ප්‍රශ්නෝත්තර පොත් වල තරම් තියෙනවානේ. ප්‍රශ්නයක් උත්තරයක් සාකච්ඡා කරන්න ඕන. ඒ නිසා අපි ඒක Zoom app එකෙන්ම ප්‍රශ්න සාකච්ඡා කරමු. වීඩියෝ විදියට නැත්නම් ඔය ස්ක්‍රීන් ෂෙයාර් හරි මොකක් හරි ක්‍රමයකට ඒක සාකච්ඡා කරමු. හරි? white board sharing කියලා එකක් තියෙනව නේද? right. ඒ විදිහට අපි ඒක ප්‍රශ්නේ උත්තරේ සාකච්ඡා කරමු. එහෙනම් පුතේ අපි අද නතර කරමු. ඔයාට සුබ දවස් කීපයක් ඔයාට මයික් ඔන් කරන්න පුළුවන්. එහෙනම් අයිබෝවන්.